සුබ සන්ධ්‍යාවක් පුතේ ඔබ සියලු දෙනාටම 2021 මේ අවුරුද්ද තුල අපොස සාමාන්‍ය පෙළ හදාරන දුව දරුවන් වෙනුවෙන් අපි පවත්වන විශේෂ වැඩසටහනේ දෙවන දිනය තමයි මෙලෙස ආරම්භ වන්නේ. අද දවසේ පොන්චි ගැටලුවක් තියෙනවා. ළමයි 100ක් අපේ ලිමිට් කරලා තියෙන්නේ. 900 කල් ඇතුළම සම්පූර්ණ වෙන වේටින් ලිස්ට් එකේ තව ළමයි ප්‍රමාණයක් ඉන්නවා. අපි ලිමිට් කරලා තියෙන නිසා අපිට සම්බන්ධ කරගන්න අපහසුයි. ඒ පිළිබඳව කනගාටු ප්‍රකාශ කරනවා. ඒ වගේම තමන්ගේ මයික්‍රොෆෝන සයිලන්ස් කරගමු. මේ අවස්ථාව තුළ ලොගින් වල ඉන්න ඔබ තමන්ගේ කනෙක්ෂන් එක නොකඩවා පවත්වා ගන්න. යම් හේතුවක් නිසා ඔබ ලොග් අවුට් වුණොත් නැවත ලොගින් වීමේදී ඔබටත් අර ලිස්ට් එකේ රැඳෙන්න වෙන්න ඉඩකඩ තියෙනවා. ඒ නිසා ලොගින් වෙච්ච සියලු දෙනාම තමන්ගේ ලොගින් එක පවත්වා ගැනීම කරන්න. එහෙමනම් පුතේ ගිය සතිය තුල මම ඔබට විභාගෙට එන ප්‍රධාන පාඩමක් අමාරු පාඩමක් තාමත් සරලව තේරෙන විදියට කියා දුන්නා. ඒ අනුව අපි ගිය සතියේ passive voice කියන පාඩම ආරම්භ කරා simple present tense වලින්. ඒ පාඩම ගිය සතිය තුලම අපි අවසන් කරා පළවෙනි වාක්‍ය රටාව passive voice වලින්. අද දවස තුලත් විශේෂ පාඩමක් ආවරණය කරන්න බලාපොරොත්තු වෙනවා. passive voice වල තවත් විශේෂ පාඩමක්. මේකත් පුතේ අපොස සාමාන්‍ය පෙළ විභාගයේදී දෙවෙනි පේපර් එකේ ඔබට අනිවාර්ය ප්‍රශ්නයක් ලැබෙන පාඩමක් තමයි මේ ආරම්භ කරන්නේ. ඒ වගේම දැන් මේ මාසෙ මුල සිට මම කිව්ව ඔබට විශේෂ වැඩසටහනක් මම පිළියෙල කරනවා කියලා. ඒ වැඩසටහන පිළිබඳවත් මේ දේශනයේ අතරතුර ඔබව දැනුවත් කිරීම කරන්නම්. ඒ අනුව ඉදිරියේදී පේපර් සාකච්ඡා සිදු වෙන ආකාරය අපේ ලිවීම දැන් හිතන්න පුතේ ඔයාලා රචනා ලියන්න ඕන, ලෙටර්ස් ලියන්න ඕන, බාර් chart වගේ දේවල් විස්තර කරන්න ඕන, නෝට් ලියන්න ඕන, නෝටිස් ලියන්න ඕන. මේ හැම දෙයක්ම අපි ඉගෙන ගන්න ඕන. ඒවා කළ යුතු ක්‍රමවේදය පිළිබඳව ඉදිරියේදී ඒවයි කාලසටහන සහ ක්‍රමවේදය පිළිබඳව මම අද දේශනයේ අතරතුර ඔබව දැනුවත් කරන්නම්. ඒ වගේම පුතේ ඔබට එන සියලුම ප්‍රශ්න, සියලුම ගැටලු මැසේජ් එකක් විදිහට යොමු කරන්න waiting meet අපි ඒවට පිළිතුරු ලබා දෙනවා. හැම වෙලාවෙම ඔබගේ මයික්‍රොෆෝන් එක සයිලන්ස් කරලා තියාගන්න. එහෙම නැත්නම් ළමයි 100ක් ඉන්න නිසා ඔබ මයික්‍රොෆෝන් කරොත් ඒ 100 දෙනාටම 99 දෙනාටම බාධාවක් වෙනවා. එහෙමනම් අපි අද දවස තුල පාඩම පටන් ගමු. පුතේ ග්‍රැමර් පාඩමක් ඉතාමත්ම වැදගත් ග්‍රැමර් පාඩමක්. passive voice වල ඊයේ සතියේ කතා කරා simple present tense. අපි අද කතා කරමු පුතේ passive voice වලින් simple past tense කියන වාක්‍ය රටාව. එහෙමනම් topic එක දාගන්න the simple past tense. The simple past tense. මෙන්න පුතේ ප්‍රධාන මාතෘකාව the simple past tense වරහන් ඇතුළේ දාගන්න passive voice කියන. passive voice කියන්නේ cut through කාරක වාක්‍ය රටාව. ඒතර ගිය සතියේත් අපි passive voice කතා කරා. ගිය සතියේ කතා කරේ simple present tense එකේ passive. අද අපි කතා කරනවා simple past tense එකේ passive. අනිවාර්යයෙන්ම පුතේ passive voice වල මේ කතා කරන වාක්‍ය රටාවක් අපි ගිය සතියේ කතා කරපු වාක්‍ය රටාවක් ඔබගේ විභාගයට එන එක එනවාමයි. ඒ නිසා මේවා හොඳට තේරුම් ගන්න. ඉතාමත් සරලව මම කියා දෙනවා. ගිය සතියේ ඉඳපු දරුවෝ මෙතන ඇති, අලුත්ම දරුවෝත් මෙතන ඇති. ඒ නිසා ඉතාමත් සරලව පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් විදියට, පහසුවෙන් භාවිතා කරන්න පුළුවන් විදියට මම කියා දෙනවා. ඔබ අනිවාර්යෙන්ම හොඳින් අහගන්න, අවශ්‍ය නෝට් සටහන් කරගන්න. ඔබ සටහන් පොතක් ළඟ තිබිය යුතුයි. අනිවාර්යයෙන්ම මේවා සටහන් කරගන්න. මම හිතනවා මෙතන ඉන්න සියලුම දෙනා මහන්සියෙන් වැඩ කරන, කැපවීමෙන් වැඩ කරන, විභාගයේ වෙනුවෙන් මහන්සි වෙන අය මෙතන රැඳී ඇති කියලා මම හිතනවා. පුතේ කවුරු හරි කෙනෙක් ඕනවට එපාවට ඉන්නව නම් නෝට් එකක් ලියන්න නැතුව, එහෙම නැත්නම් ටීවී එකක් බලන ගමන් මේකට ලොගින් වෙලා ඉන්නවා නම් ඉවත් උනත් ගැටලුවක් නැහැ. මොකද තවත් අවශ්‍යතාවයේ තියෙන කෙනෙක්ට ඉතින් ඉඩ කඩ වෙනවා. ඒ නිසා අවශ්‍යම අය, වැඩ කරන අය, ප්‍රයෝජනයක් ගන්න අය පමණක් රැඳී සිටින කියලා මම බොහොම කාර්මිකව එල්ලා සිටිනවා. එමනම් අද දවස තුල ටොපික් එක දාගන්න පුතේ ප්‍රධාන මාතෘකාව the simple past tense passive voice. පුතේ මෙතන simple කියලා කියන්නේ අපි දන්නවා simple කියන්නේ මොකක්ද? ඒක හරි simple වැඩක්. ලේසි වැඩක්, සරල වැඩක්. එහෙමනම් simple කියන්නේ පුතේ සරල.
past කියලා කියන්නේ මෙතන අතීත කියන අදහස. පුතේ අතීතය කියලා කියන්නේ අපි දැන් මේ ජීවත් වෙන වර්තමාන කාලය තුල මේ කාලයට කලින් තිබි පුතේ අතීත කාලයක්. අපි කරලා අවසන් වෙච්ච කාලය, අපි ගත කරලා අවසන් වුණ කාලය තමයි අතීත කාලය වෙන්නේ. එහෙමනම් සරල අතීත tense කාලය, සරල අතීත කාලයේ passive voice වාක්‍ය නිර්මාණය කිරීම තමයි පුතේ අපි මේ අද කතා කරන්නේ. එහෙමනම් වර්තමානයේ කියන්නේ අපි දැන් ජීවත් වෙන කාලය, අතීතය කියන්නේ අපි ජීවත් වෙලා අවසන් වෙච්ච නැත්නම් ගත කරලා ඉවර කරපු කාලය, අනාගතය කියලා කියන්නේ පුතේ ඉදිරියේ එළවෙන්න තියෙන එළවෙන්න බලාපොරොත්තු වෙන කාලය තමයි අනාගත කාලය. එහෙනම් මේ අද කතා කරන්නේ අතීත කාලයට අදාළ passive voice වාක්‍ය රටා ටොපික් එක දාන්න the simple past tense passive voice කියලා සටහන් කරගන්න. පුතේ දැන් අද දවස තුළ මම විසඳුමක් දෙන්නම්. දැන් මේ ගොඩක් ළමයි login මේ ගැටලු දැනුවත් කරලා තියෙනවා. login වෙන්න බෑ කියලා හේතුව group එක limit වෙලා තියෙන්නේ. login වෙන්න බෑ. ඒ ගැටලු හැම එකටම විසඳුමක් අද දවස තුළ මම හැමෝටම ලබා දෙන්නම්. The simple past tense passive voice. පුතේ ගිය සතියේ මම ඔබට විශේෂ නෝට් එකක් දුන්නා. එතනදි මම කිව්වා pronouns ටික සර්වනාම භාවිතා වෙන විදිය. pronoun එකක් පුතේ I එක මුලට ආවට වාක්‍යයේ අවසානයේට දාද්දී I එක අලුත් group එකක් හදනවද පුතේ? group නම් මම හිතන්නේ දැන් ප්‍රමාණවත් තරම් තියෙනවා. සමහර group නම් limit වෙලා ඇත්තේ, full වෙලා ඇත්තේ. නමුත් තව groups අපි හදලා ඇත්තේ. කාට හරි group නැති කෙනෙක් ඉන්නවා නම් message අපි මම contact numbers දෙන්නම් දේශන අතරතුර ඒවට message එකක් හරි එවන්න. නැත්නම් link එකක් හරි අපි wall එකට දාන්නම්. ඒ හරහා group එකට සම්බන්ධ වෙන්න පුළුවන් වේවි. හැබැයි link එක දැම්මට පුතේ ඉන්න අය add වෙන්න එපා. ඒ කියන්නේ group තියෙන අය add වෙන්න එපා. group නැති අය පමණක් add වෙන්න. group තියෙන කිසිම කෙනෙක් නැවතත් group වලට add වෙන්න එපා. විශේෂයෙන්ම O level එක group එකක ඉන්නවා නම් ඔබ තව group එකකට add වෙන්න එපා. කණ්ඩායම් දෙකකට රැඳී සිටින්න එපා. මොකද ළමයි ප්‍රමාණය වැඩි. group ගොඩාක් අපිට පවත්වාගෙන යන්නත් බෑ. ඒ නිසා එක්කෙනෙක් එක කණ්ඩායමක පමණක් රැඳී සිටින්න. හොඳයි, ගිය සතියේ note එක දුන්නා. I කියන කතෘ පදය වාක්‍යයේ අවසානයේට ආවොත් මේ කියලා භාවිතා වෙනවා. ඒ වගේම පුතේ ඔන link එක දාලා තියෙනවා. හැමෝම add වෙන්න එපා. group නැති අය පමණක්, group එකක් නැති අය පමණක් යාළුවෝ හරහා link එක ගත්ත කෙනෙක් ඉන්නවා නම් ඔය group එකට add වෙන්න පුතේ. I කියන කතෘ පදය වාක්‍ය අවසානයේට යද්දී මේ වෙනවා කියලා මම කිව්වා. මේව දැන් අද note එකට දෙන්නේ ගිය සතියේ දුන්නා. අවශ්‍ය කෙනෙක් ටක් දාලා දාගත්තට කමක් නැහැ. ගිය සතියේ සම්බන්ධ වෙන්න බැරි වෙච්ච දරුවෝ ඉන්නවා නම් අපිට message එකක් එවන්න. ඒ නැතත් මෙන්න මේ නමින් ගිහිල්ලා බලන්න පුතේ YouTube එකක් ඇති, YouTube channel එකක්. මේ channel එකේ තියෙනවා ගිය සතියේ අපි කරපු පාඩමය තියෙනවා. passive voice වල present tense එක. ඒක ඔබට බලලා study කරගෙන note එක ලියා ගන්න පුළුවන්. හොඳයි. I එක වාක්‍ය අවසානයේදී මේ වෙනවා. we කියන එක පුතේ වාක්‍ය අවසානයේදී as වෙනවා. they එක වාක්‍ය අවසානයේදී them වෙනවා. he එක වාක්‍ය අවසානයේදී him වෙනවා. she එක වාක්‍ය අවසානයේදී her වෙනවා. you එක වෙනස් වෙන්නේ youමයි. it එක වෙනස් වෙන්නේ itමයි කියලා ඔබට මම ගිය සතිය තුල පැහැදිලි කළා. මේව පොඩ්ඩක් හම්බෙච්ච නැති දරුවෝ ඉන්නවනම් අනිවාර්යෙන් මෙන්න මේ YouTube channel එකට ගිහිල්ලා මේ පාඩම තියෙනවා. මේ පාඩම බලලා මේ ටික හොඳට තේරුම් ගන්න. ඒක අනිවාර්යයෙන්ම වැදගත්. දැන් පුතේ මේ කතෘ පද වෙනස් වෙනවා. I me වෙනවා, we us වෙනවා, they them වෙනවා, he him වෙනවා, she her වෙනවා. ඒ කියන්නේ වාක්‍යයේ මුලට I භාවිතා කරාට වාක්‍යයේ අගට භාවිතා කරන්නේ me එක. වාක්‍යයේ මුලට we භාවිතා කරාට පුතේ වාක්‍ය අවසානයේදී භාවිතා කරන්නේ as එක. ඒ අනුව පුතේ මේ ටික ඔබට දැන් පාඩම් තිබිය යුතුයි. ඒ වගේම මම කිව්වා passive voice වල වාක්‍යයක් හදද්දී
අපි ක්‍රියාපදයක විශේෂ අවස්ථාවක් භාවිතා කරනවා. මෙම ගෙසතේ ඉගෙනුවා. මොකද්ද මේ අවස්ථාව? ක්‍රියාපදයක් සතුව තියෙන තුන්වෙනි අවස්ථාව third form එක. තුන්වෙනි අවස්ථාව. අපි මේ තුන්වෙනි අවස්ථාව හඳුන්වනවා පුතේ past participle අවස්ථාව කියලා. එහෙම නැත්නම් අතීත කාලීන කෘදන්ත අවස්ථාව. මේ වෙද්දී අපි සියලුම අපේ කණ්ඩායම් වලට verb chart එක ක්‍රියාපද ලැයිස්තුවක් ලබා දීලා ඇති. ක්‍රියාපද 50කින් සමන්විත ලැයිස්තුවක්. ඒ අනුව ඔබට verbs වල තුන්වෙනි අවස්ථාවේවත් past participle අවස්ථාව තේරුම් ගන්න හැකියාව තියෙනවා. ඒ අනුව පුතේ අපිට ඉතාමත්ම පහසුවෙන් simple past tense passive ආවරණය කරගන්න පුළුවන්. මම ටොපික් එක ඉරේස් කරනවා ඔබ ලියාගත්ත නිසා. දැන් පුතේ යටින් මේ වාක්‍ය සාධන ෆෝමැට් එක සටහන් කරගන්න. පුතේ passive voice වල වාක්‍යයක් හදන්න අවශ්‍ය නම් හැම වෙලාවෙම වාක්‍යයේ ඉස්සරහට පුතේ object එක සම්බන්ධ වෙන්න ඕන. එහෙම නැත්නම් කර්මය සම්බන්ධ වෙන්න ඕන. මේ object එකත් එක්ක පුතේ අපි was කියන be verb එක සහ were කියන be verb එක සම්බන්ධ කරනවා. was කියන be verb එක සහ were කියන be verb එක සම්බන්ධ කරනවා. පුතේ ඊළඟට අපි මේකට verb එක එකතු කරනවා. verb කියලා කියන්නේ ක්‍රියාපදය. හැබැයි මේ ක්‍රියාපදේ විශේෂ අවස්ථාවක් ගන්න හැම අවස්ථාවම ගන්න බෑ. අර ගිය සතියේ ගත්ත අවස්ථාවම තමයි verb එක සතුව තියෙන තුන්වෙනි අවස්ථාව. එහෙම නැත්නම් past participle අවස්ථාව. අපි ඒක සිංහලෙන් අදහස් කරනවා අතීත කාලීන කෘදන්ත අවස්ථාව කියලා. පුතේ මේක ඉංග්‍රීසි වලින් past participle කියන නිසා මම කෙටියෙන් දානවා p.p කියලා past participle කියන අදහස. ඊළඟට මම සම්බන්ධ කරනවා මේකට by කියන අවස්ථාව. ඒ by එකත් එක්ක මම එකතු කරනවා පුතේ subject එකට. මේක තමයි වාක්‍ය සෑදීමට භාවිත කරන වාක්‍ය රටාව. මොකද්ද වාක්‍ය රටාව? වාක්‍යයේ මුලටම ගන්නෙ object එක. ඊට පස්සේ පුතේ was එක සහ were එක. ඊළඟට අපි verb එක සම්බන්ධ කරනවා verb එකේ තුන්වෙනි අවස්ථාව හෙවත් past participle අවස්ථාව. අපි ඒක සිංහලෙන් අදහස් කරනවා අතීත කාලීන කෘදන්ත කියලා. ඊළඟට පුතේ by subject කියන අවස්ථාව වාක්‍යයට එකතු කිරීමක් කරනවා. දැන් පුතේ අපි මෙතෙන්දි දැනගන්න ඕන මේ was සහ were සම්බන්ධ කරන වෙලෙ. පුතේ was කියලා කියන්නේ ඒක වචන කර්තෘපද සම්බන්ධ කරන අවස්ථාව. ඒක වචන කර්තෘපද. එහෙම නැත්නම් were කියලා කියන්නේ බහු වචන කර්තෘපද සම්බන්ධ වෙන අවස්ථාව. නමුත් දැන් මේ passive voice නේ. passive voice වල මුලට එන්නේ object එක. ඒ කියන්නේ කර්මය. object එක. එහෙමනම් පුතේ දැන් මේකේ තියෙන එක තමයි මේ කර්මය එකක් වුණොත් ඒක වචන වුණොත් එහෙම නැත්නම් singular අවස්ථාවකින් ආවොත් අපි පුතේ was එක භාවිතා කරනවා. ඒ කියන්නේ දැන් book කියලා આવොත් book was, table කියලා આવොත් table was, the house කියලා આવොත් the house was, the farmer කියලා આવොත් the farmer was. ඒක වචන විදිහට આવොත් පුතේ was භාවිතා කරනවා. ඒ වගේම මේ object එක පුතේ බහුවචන අවස්ථාවක් විදියට ආවොත් බහුවචන විදියට ආවොත් අපි were එක භාවිතා කරනවා. බහුවචන විදියට ආවොත් were එක භාවිතා කරනවා. දැන් book නැතුව books කියලා આવොත් ගොඩක්නේ. එහෙනම් were එක දානවා. house නැතුව houses කියලා આવොත් ගොඩක්නේ. එහෙනම් were එක දානවා. මෙන්න පුතේ අවස්ථා දෙක වෙන් කරගන්න විදිය. එහෙනම් කර්මය බහුවචන වුණොත් were එක ගන්න, කර්මය ඒක වචන වුණොත් was එක ගන්න. ක්‍රියාපදයේ මොන අවස්ථාවද පුතේ? අපි කියනවා තුන්වෙනි අවස්ථාව. තුන්වෙනි අවස්ථාවට සිංහලෙන් කියන්නේ මොකද්ද? අතීත කාලීන කෘදන්ත. මේක පුතේ ඉංග්‍රීසි වලින් කියන්නේ කොහොමද? past participle. ඒක කෙටි කරේ කොහොමද? p.p. past participle. අවසානයේ එන්නේ කොහොමද පුතේ? by subject. pronouns ටික අනුක්ත කරන්නේ කොහොමද? I කවුරු වෙනවද? I එක me වෙනවා. we කියලා આવොත් us වෙනවා. they කියලා આવොත් them වෙනවා. he කියලා આવොත් him වෙනවා. she කියලා આવොත් her වෙනවා. it આવොත් වෙනස් වෙනවද? නෑ පුතේ it එකම තමයි. you එක આવොත් වෙනස් වෙනවද? නෑ you එකම තමයි. කෙනෙක්ගේ නමක් භාවිත වුණොත් වෙනස් වෙනවද? නෑ ඒ නමම තමයි. කමල් නම් කමල්ම තමයි. mother නම් motherම තමයි. ඒක වෙනස් වෙන්නේ නැහැ.
හොඳයි දැන් පුතේ ඔයාලා ලිව්ව ටොපික් එක යටින් ඉතාමත් පැහැදිලිව මේ වාක්‍ය රටාව සටහන් කරගන්න. මේක පුතේ පාට පෑනක් තියෙනවා පාට පෑනකින් ලියන්න. එහෙම නැත්නම් හයිලයිට් එකක් තියෙනවා ලියලා හයිලයිට් කරගන්න. අඩුම තරමේ මේක වටේට රතු පෑනෙන් කොටුවක් හරි පුතේ ලස්සනට ගහගන්න. මොකද මේක තමයි දැන් අපේ ඇඟ කෙලින් තියන් ඉන්නේ අපි කසේරු පාවකින් නැත්නම් අපි කොඳුයට පෙළිය කියලා කියනවා. අන්න ඒකෙන් තමයි අපි ඇඟ ශක්තිමත්ව කෙලින් තියාගන්න. ඒ වගේ වාක්‍යයක් හදන කොඳුයට පෙළිය නැත්නම් ෆවුන්ඩේෂන් එක තමයි පුතේ මේ තියෙන්නේ. පැසිව් වොයිස් වල past tense වාක්‍ය හදන්න, වාක්‍ය නෙගටිව් කරන්න, වාක්‍ය ප්‍රශ්න වලට මාරු කරන්න මේ සියල්ලටම අවශ්‍ය වෙන්නේ මෙන්න මේ වාක්‍ය රටාව. මේ වාක්‍ය රටාව පාඩම් කරගත්තොත්, මේ වාක්‍ය රටාවේ භාවිතය හුරු කරගත්තොත් කිසිම ගැටලුවක් නැතුව පේපර් එකට එන සියලුම ප්‍රශ්න ඔබට ඉතාමත් සාර්ථකව මුහුණ දෙන්න හැකියාව ලැබෙයි. එහෙමනම් පැහැදිලිව මේ වාක්‍ය රටාව දාගන්න object was were verb pp by subject කියලා. මෙතන පුතේ pp කියන එක මම පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. past participle. වාක්‍ය රටාව පැහැදිලිව දාන්න. මේක ලියන්න එපා. මම ඉදිරියට අවශ්‍ය එකක් නෙවෙයි මේක ලියන්න එපා. ෆෝමැට් එක විතරක් පැහැදිලිව සටහන් කරගන්න. පුතේ විටින් විට වීඩියෝ එක ඔෆ් වෙන අවස්ථා පොඩ්ඩක් එනවා. ඒ අලුතෙන් ළමයි ඇඩ් කරන අවස්ථාවේදී තමයි වීඩියෝ එක පොඩ්ඩක් කට් වෙන්නේ. ඒක දෝෂයක් හැටියට සලකන්න එපා. ස්ක්‍රීන් එක පැහැදිලි මදි කියලා එක්කෙනෙක් සඳහන් කරනවා. අනිත් අයටත් එවැනි ගැටලුවක් තියෙනවා නම් පොඩ්ඩක් කියන්න. ප්‍රශ්න කිහිපයක් තියෙනවා මම පිළිතුරු දෙන්නම්. අද පැසිව් වොයිස් විතරද කරන්නේ? ඔව් පැසිව් වොයිස් වල අද ප්‍රධාන පාඩමක් අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි අනිත් අයට ගැටලුවක් නැහැ. අනිත් අයට පැහැදිලි. පුතේ වාට මොනවා හරි ওই පැත්තේ සිග්නල් අඩුවක් ඇති. ඒකයි පැහැදිලි නැත්තේ. සයිලන්ට් කරගන්න ඕන. ලොග් වුණ ගමන් තමයි සයිලන්ට් කරන්න. පුතේ එකපාරක් දෙපාරක් පැහැදිලිව සඳහන් කරාම ඒ දේ පොඩ්ඩක් අහන්න. මම සිංහලෙන්ම කිව්වා පන්තිය පටන් ගන්න ඉදීත් මේකේ වැදගත් ඒවා විතරක් හිටපල්ලා අනිත් ඒවා ලොග් අවුට් වෙයල්ලා කියලා. ඒ නිසා පුතේ අවශ්‍යයි ඉන්නවා නම් ඉන්න, බැරිය ඉන්නවා නම් යන්න. දැන් මම මේ දෙවෙනි දවසටත් නොමිලේ මේ වැඩසටහන කරන්නේ. නොමිලේ කරන්නේ මටත් මොකක් හරි මොලේ අමාරුවකටවත් වෙන දෙයකටවත් නෙමෙයි. දුප්පත් ළමයි අහිංසක අසරණ දරුවෝ ඉන්නවා. ඒ අයට පන්තියකට යන්නත් අපහසුයි මේ කොරෝනා තත්ත්වයත් එක්ක. ඒ නිසා ඒ අයට යහපතක් වෙන්න වැඩක් කරගන්න තමයි මේ වැඩසටහන කරන්නේ. මේක වැදගත් නැති අය ඉන්නවනම් කරුණාකරලා ඉවත් වෙන්න. එහෙම නැත්නම් මට සිද්ධ වෙනවා ලබන සතිය සිට මුදල් අය කරන්න. ඒතර මුදල් අරගෙන මුදල් ගෙවන අය විතරයි ගෲප් එකට දාන්නේ. ඒතර ගෲප් එකට දානකොට මම සීලම විස්තර අරන් තින්නේ. ඇඩ්‍රස්, ඩෙන්ටිටි නම්බර් ඇතුළු සීලම දේ මගේ ළඟට මම අරන් තියෙන්නේ. ඒ නිසා මට පහසුවෙන් ගෲප් එක හැන්ඩල් කරගන්න පුළුවන්. එන්න දැන් මේක ඉන්නේ කවුද මොකුද කියලා මම දන්නේ නැහැ. සත්තු වගේ කෑ ගහනවා, මයික් ඔන් කරගෙන දඟලනවා. එහෙම මෙතන වැඩ කරන්න බෑ. එහෙම වුණොත් වෙන්නේ මම මේ කරන සේවාව නැති වෙයි. දැන් මෙතන අවංක ළමයි ඇති, අවශ්‍යතාවය තියෙන අය ඇති. ඒත් කරන්න දෙයක් නැහැ. මේක එක හාල්පාරුව එකෙක් දෙන්නෙක් හිටියාම ඔක්කොම විනාශ කරලා දානවා. ඒ නිසා කරුණා කරලා අවශ්‍යයි රැඳී සිටින්න. අනිත් අය ඉවත් වෙන්න. එහෙම නැත්නම් නොමිලේ කරන වැඩසටහන නතර වෙයි. මුදල් ගෙවලා අවශ්‍යව පමණක් හඳවගෙන වැඩසටහන කරගෙන යනවා.
හොඳයි පුතේ මේ හැමෝම ඕක ගන්න එපා මේ ඉන්නව බොහොම කාලකන්ණි පිරිසක් ඉන්න වැඩ මේ කඩ කප්පල් කරන වැඩක් කරන්න දෙන්නේ නැති පිරිසක් ඉන්න පුතේ ඒ අයට කියන්නේ මේ ඉගෙන ගන්න ආපු දරුවන්ට නෙමෙයි ඔයාලා එක ඔයාලට අදාළ කරගන්න එපා පුතේ හරි object was verb past participle by subject පුතේ යටින් tenses 12ම කරනවා පුතේ ඔව් tenses 12ම කරනවා යටින් පුතේ ස්ටාර් මාක් එකක් දාලා කරු ලකුණක් දාලා ලියන්න කර්මකාරකයේදී අතීතයෙන් වාක්‍ය නිර්මාණය කිරීමට කර්මකාරකයේදී අතීතයෙන් වාක්‍ය නිර්මාණය කිරීමට ඉහත වාක්‍ය රටාව භාවිතයට ගනී. කර්මකාරකයේදී අතීතයෙන් වාක්‍ය නිර්මාණය කිරීමට ඉහත වාක්‍ය රටාව භාවිතයට ගනී. නැවත පුතේ තරු ලකුණක් දාලා ස්ටාර් මාක් එකක් දාලා මෙහෙම සටහන් කරගන්න. සෑම විටම ක්‍රියාපදවල පුතේ මම යටින් ස්පෙලිං ලියලා තියෙනවා past participle කියලා. අන්න ඒක ඔතෙන්ට ලියන්නද? සෑම විටම ක්‍රියාපදවල past participle යටින් ස්පෙලිං තියෙනවා. සෑම විටම ක්‍රියාපදවල past participle අවස්ථාව පුතේ අවශ්‍ය කෙනෙක් දාගන්න සිංහලෙන් අතීත කාලීන කෘදාන්ත අවස්ථාව කියලා සෑම විටම ක්‍රියාපදවල past participle අවස්ථාව භාවිතා කළ යුතුය මේ සම්පූර්ණ නෝට් එක වාක්‍ය හතරෙන් මම දෙනවා නැවතත් අරු ලකුණක් දාන්න පුතේ නැවතත් ස්ටාර් මාක් එකක් දාන්න දාලා ලියන්න පුතේ object ඔතන තියෙනවා spell object එක උඩම තියෙන්නේ o b j e c t object ඒකවචන අවස්ථාවේදී was සම්බන්ධ කරයි object ඒකවචන අවස්ථාවේදී was සම්බන්ධ කරයි නැවතත් ලියන්න ස්ටාර් මාක් එකක් දාලා object බහුවචන අවස්ථාවේදී object කියන එක ඉංග්‍රීසි වලින් දාන්න object බහුවචන අවස්ථාවේදී were සම්බන්ධ කරයි object බහුවචන අවස්ථාවේදී were සම්බන්ධ කරයි ඔච්චරයි පුතේ අවශ්‍ය නෝට් එක ඔච්චරයි පාඩම් කරගන්න තියෙන්නේ වාක්‍ය හදන්න ඔය දීලා තියෙන වාක්‍ය රටාව ගන්න ඊට පස්සේ ක්‍රියාපදේ past participle අවස්ථාව එහෙම නැත්නම් අතීත කාලීන කෘදාන්ත අවස්ථාව එහෙම නැත්නම් තුන්වෙනි අවස්ථාව භාවිතා කරනවා ඊළඟට පුතේ object එක ඒකවචන වුණොත් was එක ගන්නවා object එක බහුවචන වුණොත් were එක ගන්නවා ඒක තමයි පුතේ අපේ සාමාන්‍ය නීතිය past tense වල passive voice වාක්‍ය නිර්මාණය කිරීමේදී දැන් පුතේ මේ වාක්‍ය රටාවේදී active voice වාක්‍ය හදන විදියත් අපි දැනගන්න ඕන. දැනට පුතේ අපි කරේ ගිය සතියේ කරපු present tense එක විතරයි. අද දෙවෙනි දේශනේ මේ කරන්නේ. present tense එකේ වාක්‍ය හදන විදිය වගේම past tense එකේ වාක්‍ය හදන විදිය දැන් මේ කතා කරගෙන යන්නේ. පුතේ දැන් මේ past tense එකේ passive එකනේ. මේ passive එකෙන් වාක්‍ය හදන්න නම් අපිට active voice එක පුළුවන් වෙන්න ඕන. දැන් මේ past tense එකේ passive ඒකයි පුතේ object එක ඉස්සරහට තියෙන්නේ. හැබැයි past tense එකේ active voice වලදී ඉස්සරහට එන object එක නෙමෙයි මෙන්න මෙයා. මෙයා ඉන්නේ මෙතන එතකොට
මෙයා ඉන්නේ මෙතන. වෙනසක් තියෙන වාක්‍ය රටාවල ග්‍රැමර් නීති සියල්ල වෙනස් වෙනවා. දැන් ඇක්ටිව් වොයිස් වල සබ්ජෙක්ට් එක මුල, පැසිව් වොයිස් වල ඔබ්ජෙක්ට් එක මුල. දැන් පුතේ අපි මේ කතා කරන්නේ පැසිව් එක. ඒකයි ඔබ්ජෙක්ට් එක මුලට ආවේ. දැන් අද අපි පැසිව් ඉගෙන ගත්තද අපිට සිද්ධ වෙනවා පුතේ මේ past tense එකේ ඇක්ටිව් එකක් ඉගෙන ගන්න. දැන් පැසිව් ඉගෙන ගන්න මේ වෙලාවේ නමුත් අපිට දැන් ඉදිරියේදී සිද්ධ වෙනවා මේක ඇක්ටිව් වාක්‍ය රටාවල් ඉගෙන ගන්න. දැන් පැසිව් එකේදී ගැටලුවක් නැහැ. හේතුව ඇක්ටිව් වාක්‍ය රටාව දෙනවනේ. ඇක්ටිව් වාක්‍යයක් දීලා පැසිව් කරන්න කියන්නේ. ඉතින් ඇක්ටිව් වාක්‍යයක් දෙන නිසා අපිට නැවත ඇක්ටිව් වල ගැටලුවක් මතුවෙන්නේ නැහැ. හැබැයි ඒ වුණාට පුතේ අපි සාමාන්‍ය පෙළ විභාගෙදී ලිවීම කරන්න එපා. රචනා ලියන්න ඕන, chart ලියන්න ඕන, letters ලියන්න ඕන. අන්නේ ලියන අවස්ථාවේදී අනිවාර්යයෙන්ම අපි past tense එකේ active voice එක ඉගෙනගෙන තියෙන්න ඕන. ඒ නිසා පුතේ ඉදිරි දේශනාවකදී මම active voice එකක් ආවරණය කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි. බලන්න පුතේ මම උදාහරණයක් ගන්නවා. මෙන්න මේ සරල උදාහරණය. We on the match. දැන් පුතේ මම අදහස් කරේ මේක තමයි active voice වාක්‍යය. simple past tense එකේ active වාක්‍යය තමයි මේ තියෙන්නේ. දැන් මේ active වාක්‍යය මම passive වාක්‍යයක් විදිහට වෙනස් කරන්න යන්නේ. මම ඔයාලට දැන් අදහස් කරේ අපි මේ වාක්‍ය ලියන විදිහත් ඉගෙන ගන්න ඕන. මේක මම ඉගෙනුවේ නෑනේ. මේ උදාහරණ වලට ගන්න වාක්‍යෙ මේ වාක්‍ය ලියන විදිහත් ඉගෙන ගන්න ඕන. ඒක පේපර් එකට අවශ්‍යයි. ඒක මම ඉදිරි දේශනාවකදී කරලා දෙන්නම්. දැන් අපි බලමු පුතේ මේ we won the match කියන වාක්‍ය passive voice එකට මාරු කරන්න. අපි දැන් ඊයේ සතියේ ඉගෙන ගත්ත පුතේ we කියන්නේ කවුද? subject එක නේද? දැන් අද දවසෙත් මම මුලින් මේක පැහැදිලි කරානේ. I කියන අවස්ථාව, we කියන අවස්ථාව, they කියන අවස්ථාව, you කියන අවස්ථාව, he කියන අවස්ථාව, she කියන අවස්ථාව, it කියන අවස්ථාව. එහෙම නැත්නම් කෙනෙක්ගේ නමක් යෙදෙන අවස්ථා. ඒව මොනවද? subject. එහෙනම් පුතේ we කියන්නේ කවුද? subject එක. ඊළඟට පුතේ ක්‍රියාපද දන්නවනේ. දැනුත් මම group වලට chart එක මේ වෙද්දී දාලා තියෙනවා. go, come, eat, come, write, been ඔය වගේ තියෙනවනේ ක්‍රියාපද. එහෙනම් මේ තියෙන ක්‍රියාපදේ. දැන් පුතේ subject එක මෙන්න, verb එක මෙන්න, object එක මෙන්න. right? දැන් එහෙනම් මේ වාක්‍ය තුල තියෙන object එක තමයි පුතේ the match කියන අවස්ථාව. මෙන්න මෙයා. දැන් object එක මම වාක්‍යෙ මුලට ගන්න ඕන. එහෙනම් දැන් මුලට එන්නේ කවුද? පුතේ වීඩියෝ එක ඇත්තටම කට් වෙයි. ඒ ළමයි අර ඇඩ් කරද්දී ඒ ඇක්ටිවිටීස් වෙද්දී තමයි වීඩියෝ එක පොඩ්ඩක් කට් වෙන්නේ. දැන් object එක පුතේ මම වාක්‍ය ඉස්සරහට ගන්න ඕන. එහෙනම් මම ඉස්සරහට ගන්නේ කාවද පුතේ? the match කියන අවස්ථාව. ඔන්න බලන්නකෝ මම the match එක මම වාක්‍ය ඉස්සරහට ගත්තා. the match මම වාක්‍ය ඉස්සරහට ගත්තා. පුතේ the match ගත්තාම හොඳට බලන්න මේ වර්ධින තැන. දැන් the match කියන්නේ සිංහල අදහස මොකක්ද? තරංගය කියන අදහසනේ. පුතේ තරංගය කිව්වොත් එකක්ද ගොඩක්ද? එකක් නේද? තරංගය කිව්වම එකක්. එහෙනම් අපි ඒක සලකනවා ඒක වචන කියලා. පුතේ ඒක වචන නම් මෙතනින් was එකද තෝරගන්න ඕන were එකද? අපි තෝරන්නේ was එක. එහෙනම් පුතේ මෙතෙන්ට එකතු කරන්නේ was එකනේ. the match was කියන දේ ගන්නෙ. එහෙම නේද? ඔව්. ඒක වචන නිසා was එක. පුතේ කරන වැරද්ද තමයි මෙතන ඉන්නේ we එකනේ. හොඳට බලන්නකෝ. දැන් අපිට හිතෙනවා මෙතන ඉන්නේ v එක. එහෙනම් මම මෙතෙන්ට was එක නෙමෙයි දාන්න ඕන. were එක කියලා අපිට හිතෙනවා. හිතලා අපි were දානවා. එහෙම කරොත් වැරදි. හේතුව තමයි පුතේ මෙයා බහුවචන කියන එක අපිට දැන් වැදගත් වෙන්නේ නැහැ. මොකද passive වාක්‍ය හදන්නේ පුතේ object එකට ගැලපෙන විදියට. දැන් මෙයා object එක නෙමෙයිනේ පුතේ. object එකනේ the match කියන එක. එයාමනේ මම වාක්‍ය ඉස්සරහට ගත්තේ. එහෙනම් was hari were hari තෝරන්නේ ඒ object එකට අනුගත වෙන විදියට. object එක ඒක වචන නම් was එක, object එක බහුවචන නම් were එක. දැන් පුතේ මෙයාම එතකොට අදාළද? අදාළ වෙන්නේ නැහැ. එහෙනම් the match was. ඊළඟට කවුද පුතේ ඉන්නේ? verb එකනේ. හොඳයි. verb එක හොයාගන්න. කවුද verb එක? won එක. දැන් පුතේ ඊළඟ අමාරු වැඩේ won එකේ past participle එක හොයාගන්න ඕන. මගේ ටියුට් එක ලැබිච්ච ළමයි ගාව උත්තරේ තියෙන්න ඕන. won එකේ past participle එක පුතේ
වොන් එකම තමයි. වොන් එකේ past participle එක වොන් එකම තමයි. එහෙනම් මම ඒකම මෙතෙන්ට එකතු කරා. වොන් විදියට දැන් මේ දක්වා වාක්‍ය හරි නේද? ඊළඟට කවුද ඉන්නේ? by එක. ඒක ගෙනාව පුතේ වාක්‍යයට by. ඊළඟට ඉන්නවා පුතේ subject එක. දැන් කවුද subject එක? we තමයි subject එක. අපි කියන අදහස. පුතේ මෙයා වාක්‍යයේ මුල ඉන්නකොට නෙවෙයි දැන් මම ආරම්භයේදීම පැහැදිලි කරානේ. මෙයා වාක්‍ය අන්තිමට යන්නේ කොහොමද? අගට යන්නේ as විදියට. එහෙනම් මම මෙතෙන්ට පුතේ as එක සම්බන්ධ කරනවා. එහෙනම් we won the match මේක පැසිව් වෙනවා. The match was won by us විදියට. by මේ උදාහරණය සටහන් කරගන්න. පුතේ active voice එක එකපාරටකින් ලියන්න. passive voice එක තව පාටකින් ලියන්න. ළඟ පෑන් දෙකක් තියෙනවා නම් විතරක්, පෑන් දෙකක් නැත්නම් තියෙන පාටකින් පැහැදිලිව සටහන් කරගන්න. හොඳයි පුතේ දැනට තියෙන ගැටලු ටික තමයි දැන් අදත් ළමයි මේ මැසේජ් බෝල් එකකත් එවලා තියෙනවා ලොගින් වීමේ තියෙන අපහසුතා හේතුව විනාඩියක් තප්පර 10ක් 15ක් ලේට් වුණත් ලොගින් වෙන්න බෑ 100 ලිමිට් වෙනවා. ඉතින් ඒ නිසා දැනට අපි මෙහෙම වැඩසටහනක් තියෙනවා මම ඔබට ගිය සතියේ දැනුවත් කරානේ විශේෂ පන්තියක් මම මේ මුල පටන් ගන්නවා කියලා. ඔව් පුතේ 2021 ලියන වාලට මම විශේෂ පන්තියක් ස්පෙෂල් ක්ලාසස් එකක් මේ මුල පටන් ගන්නවා. ඒකට කැමති අය පමණයි පුතේ බඳව ගන්න. ඒ කියන්නේ කැමති අයට සම්බන්ධ වෙන්න පුළුවන්. හැබැයි පුතේ මම ඒකට ඇතුළත් කරගන්න බලාපොරොත්තු වෙන්නේ දැන් ඔයාලගේ වගේ 100 කණ්ඩායම් 5ක් විතර තියෙනවා. දැන් ඔයාලා අද දවස් තර්ස්ඩේ බ්‍රහස්පතින්දනේ. ඔයාලා බ්‍රහස්පතින්ද කණ්ඩායම්. ඔය වගේ තව කණ්ඩායම් 4ක් තියෙනවා. ළමයි 500ක ප්‍රමාණයක් ඉන්නවා. නමුත් 500ක් හිටියත් 500ටම ඊට මදි. දැනට ඒකත් වඩා ප්‍රමාණයක් ඉන්නවා. දැන් අද බ්‍රහස්පතින්ද ලොග් වෙන බලාගෙන තවත් ළමයි ප්‍රමාණයක් ඉන්නවා ලොගින් වෙන්න ඉඩ නැතුව. නම් ඔයාලා 500න් පුතේ ළමයි 100ක් තෝරගෙන විශේෂ පන්තියක් රිවිෂන් එකක් වගේ විශේෂ පන්තියක් පේපර් ක්ලාස් එකක් ග්‍රැමර් ටික තියරි ටිකත් එක්ක යන විශේෂ පන්තියක් මේ මාසේ මුල සිට සාමාන්‍ය පෙළ විභාගය දක්වා ආරම්භ කරනවා. පුතේ මේ පන්තිය සියල්ල ඔන්ලයින් ක්‍රමයකමයි සිද්ධ වෙන්නේ. මේකෙදි සාමාන්‍ය පෙළ විභාගයේ මුහුණ දෙන අවස්ථාව දක්වාම ඔන්ලයින් මේ වැඩසටහන පවත්වනවා. හැබැයි පුතේ බඳව ගන්න පළවෙනි 100 දෙනා විතරයි. 100ට උඩින් එක්කෙනෙක්වත් බඳව ගන්නේ නැහැ. හේතුව තමයි අපහසුයි. ඒකත් මම විනාඩි දෙකකින් පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. ඔය උදාහරණ වල ලියා ගන්න අතරතුර. පුතේ මේ පන්තිය තුල වෙන වෙනම ඕගොල්ලන්ගේ ලිවීම හදනවා. දැන් මම උගන්වනවා අතරතුර සහ වෙනම වෙලාව ඕගොල්ලන්ට වෙන් කරලා තවත් ගුරුවරු සහ තව ටීචර්ස්ලා සම්බන්ධ වෙලා ඔයාලගේ ලිවීම හදනවා. ඔයාලා රචනා ලියන්න, ලියුම් ලියන්න, chart ලියන්න ඒවා වෙන වෙනම දේශනා කරහා හදනවා. එතකොට අපි පුතේ මයික් එකක් අලුතෙන් ලොග් වෙච්ච කෙනෙක් ඕන කරන් ඉන්නවා පොඩ්ඩක් සයිලන්ට් කරගන්න. මේ වැදගත් පණිවිඩය අහගන්න හැමෝම. එතෙන්දි පුතේ අපි විශේෂයෙන්ම පේපර් එකට අවශ්‍ය කරන ක්‍රියාකාරකම් ඔයාලව පුංචි ගෲප් වලට හදලා. දැන් ළමයි 100ක් බඳව ගත්තට පුතේ ඇතැම් වෙලාවට අපි ළමයි 10 ගෲප් වලට වෙන් කරනවා. එතකොට ඒ ඔක්කොම මමම ටීච් කරන්නේ නැහැ උගන්වනවා මම. නමුත් විවිධ ඇක්ටිවිටීස් පේපර් සාකච්ඡාවලදී වෙනත් ගුරුවරු සම්බන්ධ වෙලා ඔයාලගේ අඩුපාඩු වෙන වෙනම පෞද්ගලිකව හදනවා. එතකොට ඔයගලන්ට පුළුවන් මේ Zoom එකෙන් කරාට මයික් එක ඔන් කරලා කතා කරන්න, නොදන්න දේවල් අහන්න, සාකච්ඡා කරන්න ඔයගලන්ට හැකියාව තියෙනවා. මොකද අපි ළමයි 100ක් ළමයි 10 ගානේ කඩනවා කණ්ඩායම්, සමහර කර ළමයි 25 ගානේ කණ්ඩායම් 4ක් කඩනවා. එක එක ඇක්ටිවිටීස් අනුව, එක එක පේපර් සාකච්ඡා අනුව අපි ඒක වෙනස් කරනවා. එතකොට
මේ පන්තිය පුතේ තවත් ගුරුවරුත් එක්ක සම්බන්ධ වෙලා ඔයාලගේ පේපර් සාකච්ඡා කරන්න, ඔයාලගේ ග්‍රැමර් ටික ස්පෙෂලි කරන්න විශේෂයෙන්ම වෙන් කරපු පන්තියක්. දැන් අර ලොගින් වෙද්දී කීප දෙනෙක්ට ගැටලු වෙනවනේ ලොගින් වෙන්න බෑ. ඒතර සමහර ළමයි මේකට අකමැතිනේ ලොගින් වෙන්න ගියාම ගැටලුවක් තියෙනවා. ඒ නිසා මේ විශේෂ පන්තියට කැමති අයට සම්බන්ධ වෙන්න පුළුවන්. හැබැයි ළමයි 500න් 100යි බඳව ගන්න කිසිම හේතුවක් නිසා 101ක් බඳව ගන්නේ නෑ පුතේ 100යි බඳව ගන්න. මේ පන්තිය මැයි මුල පටන් ගන්නවා. පුතේ මේ පන්තියට අපි මේකේ ලොකු වැඩක් කරනවා. ලොකු වැඩක් කරන නිසා තව ගුරුවරු සම්බන්ධ වෙනවා. ඒ නිසා ඔයාලගේ මාසයකට රුපියල් 800ක ගාස්තුවක් ගන්නවා. ඒ 800 ගන්න එක මාසයක් වෙනුවෙන්. ඒතර මැයි මාසේ රුපියල් 800යි. ජූනි මාසෙට 800යි. ඒ වගේ සාමාන්‍ය පෙළ විභාගය දක්වා පුතේ වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. මේකෙන් ඔබට නිසකවම ඒ පාසස් එකක් ලබා ගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ඔබ මොන දුර්වල මට්ටමක කොහොම හිටියත් ඔබට ඒක ගන්න පුළුවන් විදිහට හදනවා. ඒ කියන්නේ පුතේ දැන් හිතන්න ඔබ ඉතාමත්ම දුර්වලයි. ඔබට වාක්‍යයක්වත් කියව ගන්න බෑ. ඔබට පේපර් එක කියවලා තේරුම් ගන්න බෑ. ඒව පුතේ වෙනම වෙලාවන් වෙන් කරලා ඔයාලට වෙනම ටයිම් ටේබල් එකක් දීලා ඔයාලගේ වෙන පන්ති නැති ටයිම් එකක් හදලා ඒව සාකච්ඡා කරන්න ඒ වැඩ කරන්න ක්‍රමවේදය හදලා වෙනත් ගුරුවරු වෙනත් ටීචර්ස්ලා දාලා ඒ වැඩසටහන අපි විශේෂ ආකාරයෙන් කරනවා. ඒ පිළිබඳව මම තවදුරටත් ඉදිරියේදී දැනුවත් කරන්නම්. මේකට පුතේ කැමති අයට සම්බන්ධ වෙන්න පුළුවන්. මම පොදුවේ මේ නොමිනි ග්‍රැමර් ක්ලාසස් එක ඒක කරගෙන යනවා. රයිට්? නමුත් මේ ග්‍රැමර් ක්ලාසස් එක යන අතරතුර අර විශේෂ පන්තියට කැමතියට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ විශේෂ පන්තිය තුල සියලුම ග්‍රැමර් කොටස් ටික ආවරණය කරනවා. ඒ වගේම නෝට් ලියන විදිය, නෝටිස් ලියන විදිය, ඡේද ලියන විදිය කතා කරනවා. රචනා ලියන විදිය, ඩයලොග්ස් ලියන විදිය කතා කරනවා. රාජකාරී ලියුම් ලියන විදිය, පෞද්ගලික ලියුම් ලියන විදිය කතා කරනවා. ඊට අමතරව ස්ටෝරි හදන විදිය, කතා හදන විදිය කතා කරනවා. ඒකත් ඔලෙල් පේපර් එකේ එනවා. සහ chart විස්තර කිරීමේ පුතේ bar chart එකක්, pay chart එකක්, table එකක්, Venn diagram එකක් මේව විස්තර කරන විදිය කතා කරනවා. ඒ වගේම syllabus එකට අදාළ සියලුම grammar කොටස් ටික ආරම්භ කරනවා. පුතේ දැන් මම මේකෙන් අදහස් කරේ ඔයාලත් එක්ක මම මේ කරන වැඩසටහන තුල ඔය සියල්ල කරන්නේ නැහැ කියන එක නෙමෙයි. ඇත්ත කතාව පුතේ දැන් අපි ඉන්නේ අප්‍රේල් මාසේ අගනේ අපි පැහැදිලිව මේක ගැන සාකච්ඡා කරමුකෝ. දැන් මැයි මාසේ පටන් ගන්න ඔන්න මෙන්න තියෙන්නේ. තව බොහොම සීමිත දවස් ප්‍රමාණයයි අපිට ඉතුරු වෙලා තියෙන්නේ. ඒ අනුව මට සියලුම ග්‍රැමර් කොටස් ටික ආවරණය කරලා ඔයාලගේ ලිවීම වෙන වෙනම හදලා සාමාන්‍ය තත්ත්වයකට ගන්න ඔක්කොම කරන්න තරම් කාලයක් එන්නේ නැහැ. අපිට 160ක් විතර කරගන්න පුළුවන් මේ. හැබැයි 100%ක්ම අපිට අවසන් කරන්න බෑ. ඒ නිසා තමයි පුතේ විශේෂ පන්තිය පිළියෙල කරලා තියෙන්නේ. විශේෂ පන්තිය විතර පුතේ අමතර දේශන දානවා. සතියකට එක දවසකට වඩා දේශන තියෙනවා. අමතරව පේපර්ස් කරනවා. පළාත් පේපර්ස් දැන් ඔයාලා මෙතන විවිධ පළාත්වල දරුවෝ ඉන්නවනේ. බස්නාහිර පළාත ඇති, දකුණු පළාත ඇති, සබරගමු ඇති විවිධ පළාත්වල. මේ වගේ පළාත් පේපර්ස් සාකච්ඡා කරනවා. ඒ වගේම අනුමාන ප්‍රශ්න පත්‍ර, මොඩල් පේපර්ස් සාකච්ඡා කරනවා. ඒ වගේම පුතේ 2012 අවුරුද්ද සිට 2020 දක්වා සියලුම පාස් පේපර්ස් ටික ඔය විශේෂ පන්තිය තුල ආවරණය කරනවා. අපි මේ කරගෙන යන පන්තිය තුල පුතේ පේපර් දෙකක් වගේ තමයි ආවරණය කරන්න අපිට කාලය ලැබෙන්නේ. නමුත් අර පන්තිය තුල 2012 සිට 20 දක්වා සියලුම පේපර් ආවරණය කරනවා. ඒ පන්තියට සම්බන්ධ වෙන ළමයින්ට වෙනත් ඉංග්‍රීසි පන්ති වලට හෝ වෙනත් ආයතන වලට යන්න අවශ්‍ය වෙන එකක් නෑ. සියලුම කොටස් ටික ඉංග්‍රීසි විෂයට අදාළ සියලුම සිලබස් එක, සියලුම ව්‍යාකරණ ටික, සියලුම පේපර්ස් ටික ඔබට ඔන්ලයින් නිවසේ සිට කරගන්න හැකියාව ලැබෙනවා. පුතේ ඒ පන්තියට ලියාපදිංචි වෙන්න ඕන විදිය පැහැදිලිව විස්තර අපි ගෲප් එකකට එකතු කරන්න. කැමති අයට ලියාපදිංචි වෙන්න පුළුවන් පුතේ. ළමයි 500ක් ඉන්න ගෲප් එක ළමයි 500ක් ඉන්න අපේ සිය කණ්ඩායම් 4ක්. නමුත් සමස්ත අපේ වලවල් කණ්ඩායම් ගත්තොත් ළමයි 2000කට එහා පැත්ත ප්‍රමාණයක් ඉන්නවා. අපි CA බැජස් 5කට තමයි දේශන දැනට පවත්වාගෙන යන්නේ. මේ බැජස් 5 ඇතුලේ දැන් අද දවසේ තියෙනවා 100ට වඩා ඉක්මවා ගිහපු පිරිසක්. නමුත් ඒගොල්ලන්ට ලොගින් වෙන්න බැහැ. දැන් මේ දේශනත් එක්ක සම්බන්ධ වෙච්ච ඔබට තමයි මම මේ පණිවිඩය දුන්නේ. ඒ අනුව මේ වගේ කණ්ඩායම් 5ක් ළමයි 500කට මේ දේශන අපි කරනවා. මේ 500 පුතේ ළමයි 100යි තෝරාගෙන කරන්නේ. ඒ නිසා කවුරුත් මාත් එක්ක අමනාප වෙන්න එපා. මුල්ම 100 දෙනාට තමයි පුතේ අවස්ථාව හම්බෙන්නේ. දැන් අපේ දේශනත් එහෙමනේ. දැන් අද දවසේ
රෑ 8යි 15 පවත්වන දේශනයේට මුලින්ම ලොගින් වෙච්ච සිය දෙනාට ඉන්න අවස්ථාව. එතනින් පස්සේ ණයට ලොගින් වෙන්න ඉඩකඩ දෙන්න හැකියාවක් නැහැ. අපි ලිමිට් කරලා තියෙන්නේ. ඒක ප්‍රායෝගිකව කරන්න අපහසු නිසා. ඒ වගේ පුතේ අතනදී මුලින්ම ලියාපදිංචි වෙන ළමයි 100 දෙනා පමණයි බඳව ගන්න. එතනින් එහා 101ක් බඳව ගැනීම කරන්නේ නැහැ. හොඳයි. ඒ ඔස්සේ ඔබට පුළුවන් පුතේ මේ එන සියලු ගැටලු ලියාපදිංචි වුණාට පස්සෙව මේ එන ගැටලු මේ ලොගින් වෙන අපහසුතාව සියල්ල සාමාන්‍ය තත්ත්වයට පත් කරගන්න පුළුවන් වේවි. ඔන්න විස්තර ටික ලියාපදිංචි වෙන අවශ්‍ය ටික මම මැසේජ් කෝල් එකට එකතු කරා. ඔබගේ ගෲප් වලට වෙනම මේ ටික නැවත එකතු කරලා තියන්නම්. අවශ්‍යයට ලියාපදිංචි වෙන්න පුළුවන්. පුතේ ඔයාලා මුදල් ගෙවුවට පස්සේ ඔබට වෙනම ලියාපදිංචි අංකයක් ලැබෙයි. වෙනම අංකයක් හම්බ වෙනවා. ඔයාලගේ නමට වෙනම අංකයක් අපි දෙනවා. ඔයාලව වෙනම ගෲප් එකකට අපි එකතු කරනවා. දැනට ඉන්න WhatsApp කණ්ඩායම නෙමෙයි වෙනම ස්පෙෂල් ගෲප් එකකට එකතු කරනවා. ඒ ගෲප් එකට එකතු කරන ඔයාලගේ අංකයක් දීලා ඒ අංකයට තමයි එකතු කරන්නේ. ඒ අංකය අපි දේශන ආරම්භ වෙන්නේ මැයි ඉඳන්නේ. මැයි ඉඳන් සාමාන්‍ය පෙළ ලියන අවස්ථාව දක්වා ඒ අංකය ඔයාලා ගාව තියෙන්න ඕනේ. ඒ අංකේ නැති කරන්න එපා. සියලු කටයුතු වෙන්නේ ඒ අපි ලබා දෙන අංකයක් එක්ක. හොඳයි. එහෙමනම් පාඩමට සම්බන්ධ වෙමු. ඒ වගේම පුතේ මාසික ගාස්තුව ඒකට රුපියල් 800යි අය කරන්නේ. අපි මාසයකට ප්‍රධාන දේශන 4ක් පවත්වනවා. දේශන 4ම මම විසින් පවත්වන්නේ. ඊට අමතරව පේපර්ස් සහ ඇක්ටිවිටීස් ලිවීම ඒ හැම කොටස්ම එකින් එක හදනවා. ඒ පිළිබඳව තවදුරටත් මම ඉදිරියේදී මතක් කරන්නම්. හොඳයි අපි පාඩමත් එක්ක නැවත එකතු වෙමු. Being on the match. අපි match එක දිනුවා පැසිව් කරා. The match was won by us. match එක දිනුවා අපි විසින්. ඉතින් ඊළඟට බලන්න තවත් උදාහරණයක්. She wrote a letter. ඇය ලියුමක් ලියුවා. දැන් පුතේ මේ වාක්‍යය කොහොමද අපිට ලැබෙනවා? මේක ලැබිලා තමයි අපිට පැසිව් කරන්න කියලා කියන්නේ. නමුත් මේ වාක්‍යයේ ලියන විදියත් ඉගෙන ගන්න ඕන. අපි ඒක තාම ඉගෙන ගත්තේ නැහැ. මම ඒකත් ඔබට උගන්වන්නම්. හැබැයි මම ඇත්ත කතාව පුතේ අපි මේ සතියේ එක ගානේ කරලා ඔක්කොම කොටස් ටික මට අවසන් කරන්න බැරි වෙයි. ඒ නිසා ඔබ පුළුවන් උපරිමයේ මම මේ දේශනාවත් එක්ක ඔබට කරලා දෙන්නම්. ඒ නිසා කැමති ළමයි පුළුවන් අය අවශ්‍ය අය අර සේදනා අතර ලියාපදිංචි වෙන්න. අනේ පුතේ මට මොකොත් කරන්න බෑ. මුල් සේදනා පහුණාට පස්සේ නම් ඉල්ලීම් කරන්න එපා. මට අවස්ථාවක් දෙන්න බෑ. මොකද අපහසුයි විශාල කණ්ඩායම් ප්‍රමාණයක් තියෙන නිසා. අනික ගෲප් හැන්ඩල් කරන්නේ මම නෙවෙයි පුතේ. මම ඉගැන්වීම් කටයුතු විතරයි කරන්නේ. අධික කාර්ය බහුලයි. මම දැන් මේ අද මේ වැඩසටහන නොමිලේ කරාට අද උදේ ඉඳන් මම දේශන 6කට වඩා ප්‍රමාණයක් කරලා ඉන්නේ. ඉතින් මටත් මේක කරන්න නැතුව ඉන්න තිබ්බා. නමුත් ඔයාලා වෙනුවෙන් ඔයාලගේ යහපත වෙනුවෙන් මම කරන්නේ. ඒ අවස්ථාවේදී ඇතැම් දරුවෝ මයික් ඔන් කරලා සින්දු කියනවා, විහිළු කරනවා. එතකොට පුතේ වැඩක් කරන කෙනෙක්ට කරගන්නත් බෑ. ඒක උනත් එපා වෙනවා. ඉතින් ඒ ගැන පොඩ්ඩක් ඔයාලා අවධානයෙන් ඉන්න. හොඳයි. මේ wrote a letter. කාමි හරි නැවතත් මයික් එකක් ඔන් වෙලාද කොහෙද බලලා ඔෆ් කරගන්න පුතේ. She wrote a letter. ඇය ලියුමක් ලිව්වා. ඉතින් දැන් මේකේ කවුද සබ්ජෙක්ට් එක? අපිට පේනවා සබ්ජෙක්ට් එක තමයි she කියන අවස්ථාව. මොකද්ද පුතේ verb එක? verb එක wrote එක. මොකද්ද object එක? letter එක. හරි. දැන් බලන්න පුතේ මේ එක ඇවිල්ලා තියෙන්නේ මෙයත් එක්කද මෙයත් එක්කද? wrote ද නැත්නම් a letter ද? a letter නේද? එහෙනම් පුතේ අපිට තීරණයක් ගන්න පුළුවන් letter විතරක් නෙමෙයි. a letter කියන එකයි object එක. a letter කියන එක තමයි object එක නිකම් letter නෙමෙයි. දැන් පුතේ වාක්‍ය පැසිව් කරන්න නම් අපි object එකනේ වාක්‍ය ඉස්සරහට ගන්න. එහෙමනම් මේ a letter කියන එක තමයි වාක්‍ය ඉස්සරහට එන්නේ. හැබැයි පුතේ වැරදීමකින් හරි ඕගොල්ලෝ පේපර් එකේදී මේ a එක ඉස්සරහට ගන්න නැතුව මේ letter එක විතරක් ඉස්සරහට ගත්තොත් වාක්‍ය වැරදි. ඒ නිසා බොහොම කල්පනාවෙන් මේ වැඩේ කරන්න ඕනේ. a letter. දැන් පුතේ a letter කියන්නේ ලියුමක්නේ. ලියුමක් කිව්වම එකක්ද ගොඩක්ද? එකක්. එහෙනම් ඒක වචනයි. පුතේ එහෙනම් මේ was සහ verb එකෙන් කාවද අපි එකතු කරන්නේ? was කියන අවස්ථාව. was එක a letter was. ඊළඟට පුතේ verb එකනේ. කවුද verb එක? wrote කියන verb එක පුතේ. verb එක තමයි wrote එක. මේ wrote කියන verb එකේ past participle එක මොකක්ද? මේක පුතේ අර work chart එකේ තියෙනවා
මේක ඔයාලා පාඩම් කරලාත් ඇති. නොදන්න දරුවෝත් ඇති. දන්නේ නැත්නම් පුතේ chart එකෙන් පාඩම් කරගන්න. රෝට් එකේ පාස් rating කියන අවස්ථාව. රෝට් එකේ පාස් පාර්ටිසිපල් එක rating. ඔන්න මම rating එක ලියුවා. ඊළඟට පුතේ by එකත් එක්ක subject. ඔන්න by එකත් ලියුවා. දැන් subject එක කවුරු පුතේ subject එක she එකනේ. she එක වාක්‍ය අන්තිමට යන්නේ කොහොමද? විදියට. ඔන්න පුතේ වාක්‍ය පැසිය වුණා. A letter was written by her. හොඳයි මේක ලියාගමු. මේක එක පාටක් මේක තව පාටකින් ලියා ගන්න පැහැදිලිව. හොඳට තේරුම් අරන් ලියන්න පුතේ. ප්‍රශ්න එනේවා මැසේජ් කරන්න. මම තව උදාහරණ 3-4ක් කියා දීලා ඔයාලා එවන ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙන්නම්. තියෙන ප්‍රශ්න ගැටළු ඔක්කොම මැසේජ් කරලා තියන්න. මම තව සුළු මොහොතකින් පිළිතුරු ලබා දෙන්නම්. හොඳයි අපි තවත් උදාහරණයක් බලමු පුතේ. I took the lunch. දැන් මේ grammar point එක පුතේ මම කියා දෙන්නේ. දැන් මේවා paper එකට එද්දි යම් වෙනස්කම් වෙන අවස්ථා තියෙනවා. මේක මේ විදියටම paper එකට එනේවත් තියෙනවා. වෙනස් වෙන ඒවාත් තියෙනවා. දැන් අපි කෙලිම වාක්‍යයක් ඇසීව් කරාට සමහරක් exam වලදී ඇවිල්ලා තියෙන්නේ ස්තෙන් පුරවන්න විතරයි. ඒ කියන්නේ verb එක හදන්න විතරයි passive වලින්. එහෙම ආපු අවස්ථාවක් තියෙනවා. දැන් මේකේ grammar theory එක මම එහෙම කියා දීලා paper සාකච්ඡාවලදී පුතේ මේවා paper එකට එන විදිය වෙන වෙනම ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. හොඳයි. I took the lunch. මම lunch එක ගත්තා. I took the lunch. දැන් මේක පැසිව් කරද්දි පුතේ අපිට පේනවා subject එක තමයි I කියන අවස්ථාව. පුතේ verb එක තමයි took කියන අවස්ථාව. එහෙනම් පුතේ object එක තමයි lunch එක. දැන් බලන්න මේ the එක දිහා took එකද the ආවේ lunch එකද the ආවේ. took the නැත්නම් the lunch ද. පේනව නේද? කොහොමද ආවේ? lunch එකත් එක්ක නේද the ආවේ. එහෙනම් පුතේ object එක වෙන්නේ lunch එක විතරද? නෑ. the එකක් පුතේ object. එහෙනම් the lunch එක තමයි object වෙන්නේ. දැන් අපි the එක අමතක කරලා lunch එක විතරක් ඉස්සරහට ගත්තොත් හරිද? නෑ වාක්‍ය වැරදි පුතේ. the lunch එක වාක්‍ය ඉස්සරහට එන්න ඕන. the lunch පුතේ the lunch කිව්වහම ඒක වචනයි singular. එහෙනම් මේ was were කියන අවස්ථාවෙන් අපි සම්බන්ධ කරන්නේ මොකද්ද පුතේ? was එක the lunch was. ඊළඟට පුතේ verb එක කවුද verb එක? took එක නේද? took එකේ past participle එක අවශ්‍යයි. දන්නේ නැති ළමයි ටියුට් එකෙන් බලන්න took එකේ past participle එක පුතේ taken කියන අවස්ථාව. taken මේක දන්නේ නැත්නම් පාඩම් කරගන්න වෙනවා. took එකේ past participle එක taken. දැන් මේ දක්වා ලියුවනේ. දැන් by subject. ඔන්න පුතේ by එක මම එකතු කරා. subject එක පුතේ I එක වාක්‍ය අන්තිමට එන්නේ කොහොමද? මේ විදියට. I එක වාක්‍ය අන්තිමට එන්නේ මේ විදියට. The lunch was taken by me. මේක සටහන් කරගන්න. පුතේ verbs chart ලැබිච්ච නැති ළමයින්ට නැවතත් අලුතෙන් group වලට add වෙච්ච අය ඇතිනේ. ඒ නිසා නැවතත් group වලට verbs chart අපි add කරන්නම්. එතකොට අලුතෙන් login වෙච්ච අයට ඒව ලබා ගන්න පුළුවන්. WhatsApp group link එකක් එවලා තියෙනවා. නැවතත් එවන්නම්.
වීඩියෝ එක පොඩ්ඩක් කට් වෙන්නේ මේ ළමයි එහෙම ඇඩ් වෙන අවස්ථාවේදී පුතේ ඉක්මනින් ලියා ගන්න I took the lunch was taken by me තියෙන ප්‍රශ්න ඔක්කොම එවන්න ප්‍රශ්න වලට උත්තර මම දැන් ලබා දෙන්න හදන්නේ පුතේ පැහැදිලි කිරීම කරන්න හදන්නේ ඔබට තියෙන ප්‍රශ්න තියෙනවා නම් ඉක්මනින්ම ප්‍රශ්න ටික යොමු කරන්න හරි අපි බලමු පුතේ ඔයාලා ඉවල තියෙන ප්‍රශ්න ගැටලු මොනවද කියලා කලින් ක්ලාසස් වල රෙකෝඩින් ගෲප් වලට දානවද කියලා අහලා තියෙනවා. පොතේ ගෲප් වලට ඔක්කොම දාලා තියෙන්නේ. නමුත් අලුත් ළමයි ඉන්නව නම් මෙහෙම කරන්න අපිට නැවත අයි කොයි ගෲප්ද කියලා හොයන්න බෑ. ගෲප් ප්‍රමාණය වැඩි නිසා මම දැන් ස්ක්‍රීන් එක නැවත දුන්නාම වයිට් බෝඩ් එක උඩින් තියෙන නමින් මයික් සයිලන්ස් කරගන්න අලුතෙන් ලොග් වෙච්ච අය. වයිට් බෝඩ් එක උඩින් තියෙන නමින් පුතේ YouTube එක සර්ච් කරලා channel එක අපේ සතියේ කරපු පාඩම ඔබට පුළුවන් ඒ පාඩම නැවත ලබා ගන්න හැකියාවක් තියෙනවා YouTube නාලිකාව. මං අද ක්ලාස් එක දිගටම ජොයින් වෙන්න පුතේ ගැටලුවක් නැහැ ළමයි අහලා තියෙනවා මද්දුනි හරි කවුරු හරි අලුතෙන් ආපු සියලුම දෙනා එකම ප්‍රශ්න කිහිප දෙනෙක්ම අහලා තියෙනවා ගිය සතියේ නෝට් එක පුතේ ලබා ගන්න පුළුවන් YouTube එකෙන් ගන්න පුළුවන් ගිහිල්ලා නෝට් එක බලන්න දේශනේ පැහැදිලිව සම්පූර්ණ දේශනයම තියෙනවා මේ දේශනේ මේ කරනවා වගේ මේ දේශනේ ගිය සතියේක හිමම තියෙනවා ඔයාලට ඒක බලන්න පුළුවන් එකම ප්‍රශ්න තමයි කලින් නෝට් ගැන තමයි අහලා තියෙන්නේ අද කීය වෙනකන්ද කියලා අහලා තියෙනවා පුතේ 9යි කාලයි පැයයි තා පැය භාගයක් විතර කරමු ක්ලාසස් එක අද දවස තුල තමයි පවත්වන්නේ පුතේ බ්‍රහස්පතින්දා අමතර දවසක් දානවා ඒක අපි දැනුවත් කරන්නම් ඒ කියන්නේ ඔයාලගේ කණ්ඩායම් වලට අදාළව තියෙන අද දවසේ පමණයි පැසිව් වොයිස් පුතේ රයිටින් වලට ගන්නවා වැඩි හරියක්ම පුතේ O level exam එකේ grammar activities විදිහට පැසිව් වෙනවා ඒ නිසා අපි grammar උගන්වන්නේ මේ පැසිව් උගන්වන්නේ සහ රයිටින් එකටත් අවශ්‍යයි නමුත් රයිටින් එකට පැසිව් අනිවාර්ය නැහැ ඇක්ටිව් වලින් ලියන්න පුළුවන් හොඳයි මේක ප්‍රී කරලා දෙන්න කියලා කියනවා අනිවාර්යයෙන්ම කරලා දෙනවා ටෙන්සස් 12ම කියලා දෙනවා ටෙන්සස් 12 විතරක් නෙමෙයි O level සිලබස් එක සියල්ල ආවරණය වෙනවා පුතේ තියෙන කාලය අඩු වැඩි වෙන්න පුළුවන් ගොඩක් ඉන්නවා අපහසුතා තියෙන දරුවෝ පුතේ ඔයාලා වෙනුවෙන් දේශනය කරනවා අනිවාර්යෙන්ම මේක ගැටලුවක් නෑ
ඔව් YouTube channel එකේ link එක ඉල්ලලා තියෙනවා ඒක දැම්මා. ඊළඟට පුතේ දරුවෝ කීප දෙනෙක්ම අහලා තියෙන ප්‍රශ්නේ තමයි දැන් අද සම්බන්ධ වෙලා ඉන්න අයගෙන් විශේෂ ස්පෙෂල් රිවිෂන් එකකට සම්බන්ධ වෙන්න අවශ්‍යයි ඉන්නවා කියලා. ඒ අය කියන්නේ මුදල් ගෙවුවට පස්සේ 100ට වඩා වැඩි වුණොත් කොහොමද සම්බන්ධ වෙන්නේ කියන එක තමයි අහලා තියෙන්නේ. ඒකටත් පුතේ විසඳුමක් මම දෙන්නම්. පොඩ්ඩක් ඉන්න අපි කල්පනා කරලා බලලා ඒකටත් විසඳුමක් දෙන්නම්. අර එක දරුවෙක් ඉන්නවා පුතේ සසංක කැඩි කැඩි ඇහෙනවා සිග්නල් ගැටලුවක් තියෙන නිසා ඔයාලට කියලා තියෙනවා පුතේ රෙකෝඩ් එක හරි බලන්න දේශනේ මගේ හරුනොත් හොඳයි ওই ප්‍රශ්න ටික තමයි අහලා තියෙන්නේ රයිට් නැවතත් පාඩමත් එක්ක එකතු වෙමු පුතේ ඒ වගේම අර අපේ ස්පෙෂල් ක්ලාසස් එක තුල ඕගලන්ට නෝට් ෂෙයා කරගන්න මැසේජ් කරන්නේ අවස්ථාව ගෲප් හරහා ලැබෙනවා. ඒ නිසා හදිසියෙන් නෝට් එකේ මොන හරි අඩුපාඩුවක් වුණොත් ලියා ගන්න බැරි කමක් වුණොත් ගැටලුවක් වෙන්නේ නැහැ. ඔයාලට ගෲප් එක හරහා ඒ නෝට් ෂෙයා කරගන්න යාළුවොත් එක්ක කතා බහ කරගන්න හැකියාව තියෙනවා ඒකෙදි. අපි මෙහෙම කරමු පුතේ. මගේ WhatsApp නම්බරේ ඉල්ලලා තියෙන ගොඩක් අය පුතේ දාගන්න මගේ නම්බරේ අවශ්‍යයි. 077 65 32 717 ඔන්න මගේ WhatsApp නම්බර එක මගේ පෞද්ගලික නම්බර එක 077 65 32 717 ඔක පුතේ මගේ පෞද්ගලික අංකයේ WhatsApp ඉන්න ඔය අංකයෙන් අවශ්‍ය දේවල් විමසීම් කරන්න කෝල්ස් ගන්න එපා මැසේජ් දාලා විමසීම් කරන්න පුතේ මෙහෙම කරන්නම් ළමයි 3 දෙනෙක්ම අහලා තියෙනවා හදිස්සියේ මුදල් ගෙවලා රිසිට් එක එවනකොට 100 සම්පූර්ණ වෙලා හිටියොත් ඒ අයට මොකද වෙන්නේ ගැටලුවක් නේද කියලා. ඔව් ඒක ඇත්තටම ප්‍රායෝගික ගැටලුවක්. අපි ඒ නිසා මෙහෙම කරමු පුතේ. දැන් අපේ දැනට තියෙන ගෲප් ප්‍රමාණය වැඩි නිසා හැම ගෲප් එකකටම අපිට වෙන්න දන්වන්න බෑ. ඒ නිසා මෙහෙම කරන්නම්. ඔයාලට මම දැන් ෆෝන් නම්බර් එකක් දෙන්නම්. ඔයාලා රිවිෂන් එකට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන අය ඉන්නවා නම් ඒ ෆෝන් නම්බර් එකට පුතේ ඔයාලගේ නමයි O level revision කියලා දාලා මැසේජ් එකක් එවන්න. මැසේජ් එක එවුවාම ඔයාලව අපි විශේෂ ගෲප් එකකට ඇඩ් කරගන්නවා. ඒකෙදි ළමයි 100 ලිමිට් වුණාම අපි විස්තර ලබා ගැනීම නතර කරන්නම්. එතකොට ගැටලුවක් වෙන්නේ නැහැ. ඒ වගේම අපි හිතමු හදිස්සියෙන් හරි ඒකේ ළමයි 150ක් හිටියා කියලා. නමුත් ළමයි 100 පේමන්ට් කරලා අවසන් වුණාට පස්සේ අපිට අගාලා දන්වන්නම් පේමන්ට් අවසන් කවුරුත් පේමන්ට් කරන්න එපා කියලා. එතකොට ඒ ගැටලුව මතුවෙන්නේ නැහැ. ඒ නිසා මෙතන ඉන්න දරුවන්ගෙන් රිවිෂන් එකට සම්බන්ධ වෙන බලාපොරොත්තු වෙන දරුවෝ ඉන්නවා නම් මම කියන්නේ විශේෂ පන්තියට මේ දුරකථන අංකයට ඔයාලගේ මේ පුතේ පොඩ්ඩක් ඔය මැසේජ් කරද්දී අනවශ්‍ය මැසේජ් දාන්න එපා. ඔව් කීප දෙනෙක් මේ බොයිස්ලා කීප දෙනෙක් ඉන්නවා පුතේ විහිළු කරගන්නත් එපා අනවශ්‍ය මැසේජ් දාන්නත් එපා. රිවිෂන් එකට සම්බන්ධ වෙන බලාපොරොත්තු වෙන ළමයි මේ දුරකථන අංකයට අග්ගාලා ලියා ගන්න ඔය නෝට් එකේම 071 950යි 68යි 85 071 950යි 68යි 85 ඕකට පුතේ WhatsApp මැසේජ් එකක් දාන්න ඔයාලගේ සම්පූර්ණ නමයි O level revision කියන එකයි ඔය නම්බරයට මැසේජ් එකක් දාන්න එවිට ඔයාලව වෙනම ගෲප් එකකට ඇඩ් කරાવી ඒ ගෲප් එක තුල ඉදිරි දැනුවත් කිරීම සියල්ල සිද්ධ කරන්නම් මුදල් ගෙවන විස්තර හැමදේම අපි ඒවට ලබා දෙන්නම්. ඒතකොට ගැටලුවක් වෙන්නේ නැහැ කාටවත්. නැත්නම් හදිස්සියව පුතාලා අහලා තිබ්බා වගේ. ඒක හොඳ ප්‍රශ්නයක් අහලා තිබ්බේ හදිස්සියෙන් හරි මුදල් ගෙවන රිසිට් එක එවද්දී ළමයි 100 සම්පූර්ණ වෙලා ඉඳියොත් එතන ප්‍රායෝගික ගැටලුවක් තියෙනවා. ඒ නිසා ඔයාලා අහපු ප්‍රශ්නේ හොඳයි. ඒකට විසඳුමක් විදියට ඔය විදියට අපි විස්තර ටික එවලා තියන්න. හොඳයි. I took the lunch. The lunch was taken by me.
තාපතේ වාක්‍ය දෙකක් කතා කරලා මේකට අදාළ නෙගටිව් සහ ප්‍රශ්න අවස්ථා විනාඩි දෙකෙන් කියා දෙන්නම් තේරුම් ගන්න පුළුවන් විදියට. තව මේ වගේ වාක්‍ය දෙකක් කරලා නෙගටිව් සහ ප්‍රශ්න අවස්ථා විනාඩි දෙකෙන් කියා දෙනවා හැමෝටම තේරෙන්න. හැම දෙනාටම තේරෙන්න විනාඩි දෙකකින් කියා දෙන්න. හොඳයි. බලන්න තව වාක්‍යයක් පුතේ. they built some houses. දැන් මෙහෙම වාක්‍යයක් ආව කියලා හිතන්නකෝ. මේක පුතේ අතීත කාලික ක්‍රියාපදයේ දීන මේ ඉංග්‍රීසි එක. they built some houses. දැන් මේක අපි පැසිව් කරද්දි පුතේ දැන් they කියලා කියන්නේ සබ්ජෙක්ට් එකනේ. build කියලා කියන්නේ verb එක. some houses කියලා කියන්නේ object එක. දැන් මෙතන houses විතරක් නෙමෙයි some කියන අදහස ආවේ houses එකත් එක්ක. එහෙනම් some houses තමයි object එක. එහෙනම් පුතේ වාක්‍ය ඉස්සරහට ගන්නේ some houses කියන අදහස. වෙන object එක. මම එහෙනම් ඉස්සරහට ගන්නවා some houses කියන එක. some houses ඒ කියන්නේ ගෙවල් කිහිපයක්. some houses කිව්වහම පුතේ බහුවචනයි. බහුවචන නිසා was working මම were එක තෝරගන්නවා. ඔන්න මම were එක එකතු කරා. පුතේ දැන් were එක එකතු කරේ මේ දෙක නිසා නම් නෙමෙයි මෙයා බහුවචන නිසා. some houses were. පුතේ ඊළඟට verb එක. verb එක build. පුතේ මේ build එකේ PP එක. එහෙම නැත්නම් past participle එක. පුතේ past participle කියලා කියන්නේ verb එකේ තුන්වෙනි එකනේ. build එකේ past participle එක පුතේ මේකම තමයි. වෙනස් වෙන්නේ නැහැ. ඒව ටියුට් එකේ තියෙනවා. එහෙනම් ඒකම ලියන්න. build. දැන් පුතේ මේ දක්වා වාක්‍ය ලියුවනේ. ඊළඟට by එක එකතු කරන්න. by ඊළඟට පුතේ subject එක. කවුද subject එක? they එක වාක්‍ය අන්තිමට යන්නේ කොහොමද? then විදියට by them. some houses were built by them. හොඳයි මේකත් ලියා ගන්න. පුතේ පරණ අපි කරපු පාඩම මෙන්න මේ නමින් සර්ච් කරලා ලින්ක් එකක් තියෙනවා මැසේජ් වෝල් එකේ. මෙන්න මේ නමින් YouTube එකේ සර්ච් කරන්න channel එක ඇති. ඒකේ පුතේ පරණ දේශනේ තියෙනවා. ඒක බලලා නෝට් එක සම්පූර්ණ කරගන්න. මේ සතියේ දේශනෙට සම්බන්ධ වෙන්න බැරි වෙච්ච දරුවෝ. ඒ වගේම පුතේ අපි සාමාන්‍ය පෙළ විභාගයේ ඉලක්ක කරගෙන තව විශේෂ පාඩම් එකතු කරනවා. grammar පාඩම් ඒ වගේම ඔයගොල්ලන්ට විවේක කාලෙදි බලන්න පුළුවන් spoken lessons එහෙමත් දානවා සාමාන්‍ය ඉංග්‍රීසි කතනයට අදාළව මේවත් ඔයගොල්ලන්ට ලබා ගන්න පුළුවන් channel එක subscribe කරලා තියාගන්න අර එතන bell icon එකත් ඔබලා තියාගත්තා නම් ඔයාලට පුළුවන් පුතේ අපි මෙහෙම වීඩියෝ එකක් දැම්ම ගමන් ඒ notification එක ලැබෙනවා ඒක ඔයගොල්ලන්ට බලලා study කරගන්න පුළුවන් අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න මොකද අපි අධ්‍යාපනික පාඩම් පමණයි එකතු කරන්නේ අනවශ්‍ය වැඩ වටානම් මුකුත් අපි එකතු කරන්නේ නැහැ පාඩම් දේශන පමණයි එකතු කරන්නේ ඒක ඔබට ඉතාමත්ම වැදගත් වේවි සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් මේක ලියා ගන්න ඉක්මනින්ම they built some houses were built by them තව එක උදාහරණයක් ලියමු ඊට පස්සේ පුතේ නෙගටිව් වාක්‍ය හදන විදිය ප්‍රශ්න හදන විදිය මම ඔයගලන්ට පැහැදිලි කරනවා පැසිව් වොයිස් වලින් they built some houses. හොඳයි. බලන්න තවත් උදාහරණයක්. She drove the car. ඇය කාර් එක පැදෙව්වා. දැන් පුතේ මම මේක පැසිව් කරන්න හදන්නේ. she කියලා කියන්නේ subject එක. draw කියලා කියන්නේ verb එක. car කියලා කියන්නේ object එක. හැබැයි පුතේ මේ the එක ආවේ car එකත් එක්ක නිසා the car කියන එක තමයි object එක විදියට අපි සලකන්නේ. එහෙනම් මම දැන් වාක්‍ය ඉස්සරහට ගන්නේ කවුද? object එක. එහෙනම් පුතේ the car එක ගන්න වාක්‍ය ඉස්සරහට the car. the car කියවහම එකක් පුතේ ඒක වචනයි. ඒ නිසා was වර්ගෙන් තෝරගන්නේ was එක. ඊළඟ පුතේ verb එක draw එක. පුතේ මේකේ past participle අවස්ථාවක් තියෙනවා ඒක අර නිබන්ධනයේ තුලක් තියෙනවා draw එකේ past participle එක driven කියලා සම්බන්ධ වෙනවා driven ඊළඟට පුතේ by එක එකතු කරන්න දැන් පුතේ subject එක දාන්න
subject එක she මේ she එක වාක්‍යයේ අන්තිමට යන්නේ පුතේ her විදියට ඔන්න passive හොඳයි මේකත් ලියා ගන්න අපි දැන් කතා කරමු passive වාක්‍ය negative කිරීම ප්‍රශ්න සෑදීම පිළිබඳව දැන් කියා දෙන්නම් ඒකත් exam එකේදී අනිවාර්ය කොටසක් Excuse me, sir. ඉතාමත්ම සීමිත කාලයක් පුතේ සාමාන්‍ය පෙළ විභාගයේ වෙනුවෙන් අපිට ඉතුරු වෙලා තියෙන්නේ නොපමාව පාඩම් කටයුතු කරන්න ඉංග්‍රීසි විෂය අතරින් එපා අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි ටික මතින් කරගන්න ඒ වගේම අනිත් විෂයන් ප්‍රධාන විෂයන් සහ අවශේෂ විෂයන් සියලුම විෂයන් හොඳින් පාඩම් කරගන්න කල් තියෙනවා තව මාස කිහිපයක් තියෙනවා කියලා වැඩ පස්සට දාන්න එපා දවල් රැ බලන්න එපා අවුව වැස්ස මහන්සිය බලන්න එපා නිදිමත බලන්න එපා දැසනින් නැගිටින්න මහන්සියලා පාඩම් කරන්න විභාගයේ වෙනුවෙන් වැඩ කරන්න ඒ ජයග්‍රහණය සතුට ලබන අවුරුද්දේ මේ කාලය වෙන විට ඔබට ලබා ගන්න පුළුවන් වේවි මේ වෙද්දී ඔබ විභාගයේ ලියලා ප්‍රතිඵල ඇවිල්ලා බොහොම සතුටින් ගත වෙන කාල පරිච්ඡේදයක් ඒ නිසා කොවිඩ් එකත් එක්ක එහෙම වෙන්න පුළුවන් නමුත් අපිට ඒක බලාපොරොත්තු තියාගන්න බෑ මම හිතන්නේ අද මේ යන තත්ත්වයට ඒක අනිවාර්යෙන්ම දැනට තියෙන ටයිම් ටේබල් එක තුළ ඔබට සාමාන්‍ය පෙළ විභාගයේ වෙනසක් නැතුව පවත්වාවි ඒ නිසා ප්‍රතිඵලත් එහෙමනම් මේ වෙද්දි ලැබෙන්න ඕන දැන් ඔබ සතුටෙන් ගත කරන්න පුළුවන් කාලයක් වෙන්න ඕන මේ කාලය ලබන අවුරුද්දේ මේ වන විට ඒ නිසා අද මහන්සි වුණොත් පුතේ ලබන අවුරුද්දේ සතුටෙන් සැහැල්ලුවෙන් ගෙදර අයත් එක්ක කවුල අයත් එක්ක යාළුවොත් එක්ක විනෝදයෙන් ගත කරන්න පුළුවන් වෙයි. හැබැයි අද දවස තුල මහන්සි තමයි මේ ප්‍රතිඵලය ඔබට ලැබෙන්නේ. ඒ නිසා කනගාටු වෙන, දුක් වෙන, අසුතැවෙන වර්ෂයක් විදියට 2022 පත් කරගන්න එපා. සතුටු වෙන්න පුළුවන්, එන්ජොයි කරන්න පුළුවන්, විඳින්න පුළුවන් වර්ෂයක් විදියට 2022 පත් කරගන්න නම් ඔයාලා මේ අවුරුද්දේ නොපමාව වැඩ කරන්න ඕන, මහන්සි වෙලා කැපවීමෙන් වැඩ කරන්න ඕන ඒ නිසා නිතරම පාඩම් කටයුතුත් එක්ක යොමු වෙන්න ජංගම දුරකථන එක්ක ඇලෙන්න ගැටෙන්න එපා පරිගණකත් එක්ක ගේම්ස් එක්ක ඇලෙන්න ගැටෙන්න එපා ෆිල්ම්ස් එක්ක වෙන වෙන කටයුතුත් එක්ක එකතු වෙන්න එපා හැම දෙයකින්ම ඈත් වෙලා පාඩමට පොතට අධ්‍යාපනයට යොමු වෙන්න පාසලුත් දැන් නවත්තලා පාසල වල උගන්වන්නෙත් නෑ හරියට ටියුෂන් පන්තිත් සමහරක් ඒවා සාර්ථකව යන්නේ නැති සමහරක් ඒවා නතර වෙලා ඇති ඒ නිසා අපේ ඔයාලට බොහොම ගැටලු සහිත පුතේ කවුරු හරි මයික් එකක් ඔන් කරන් ඉන්නවා සයිලන්ස් කරගන්න ගැටලු සහිත බාධක සහිත කාල පරිච්ඡේදයක් තියෙන්නේ ඉගෙනීමට ගොඩාක් බාධක තියෙනවා ඒ බාධක ඔස්සේ අභියෝගයේ කරා ඉලක්කයේ කරා ළඟා වෙලා ජයග්‍රහණය සාර්ථක කරගන්න තනියෙන් වැඩ කරන්න තනියෙන් මහන්සි වෙන්න දැනුම හොයාගෙන යන්න පොත්පත් පාඩම් කරන්න කියවන්න ඉවර ජය ගන්න පුළුවන් හොඳයි අපි බලමු පුතේ passive voice වල negative සහ ප්‍රශ්න අවස්ථා නිර්මාණය කිරීම. දැන් අපි මේ past tense කතා කරන්නේ වාක්‍ය මෙතන දාගන්න ඔකෙකින් object was verb Excuse me, sir. කියන පුතේ මනින් කියන්න She drove the car කියන එකේ තේරුම මොකද්ද sir? ඇය කාර් එක පැදෙව්වා කියන අදහස පුතේ. She drove the car ඇය කාර් එක පැදෙව්වා. ඒක passive වෙනවා the car was driven by her. එතකොට එනවා තේරුම කාර් එක පැදෙව්වා ඇය විසින් කියන අදහස. Thank you sir. හොඳයි. මෙතන පුතේ මම මේ object එක O අකුරෙන් කෙටි කරලා දැම්මේ. මෙතන verb එක V අකුරෙන් කෙටි කරලා දැම්මේ. subject එක S අකුරෙන් කෙටි කරලා දැම්මේ. පුතේ බලන්න මෙන්න මේ වාක්‍ය දිහා හොඳින්. I took the lunch. පුතේ මේ active voice වාක්‍යය. දැන් මේක මම මේක ටික වෙලාවකට කලින් කියා දුන්නා. දැන් මේ negative සහ ප්‍රශ්න අවස්ථා එක කතා කරන්න හදන්නේ. පුතේ දැන් මේ වාක්‍යයේ I හොඳට තේරුම් ගන්න එක උදාහරණයක් තේරුම් ගත හැකි හොඳට තේරුම් ගන්න. පුතේ I කියලා කියන්නේ subject එක. took කියලා කියන්නේ verb එක. the lunch කියලා කියන්නේ object එක. දැන් අපි දන්නවා passive කරද්දී වාක්‍ය මුලට එන්නේ object එකනේ. ඒ නිසා පුතේ the lunch එක වාක්‍ය ඉස්සරහට නැත්නම් වාක්‍ය මුලට ගන්න the lunch
දැන් පුතේ මේක එකක්නේ. එහෙනම් was වර්ගෙන් තෝරගන්නේ was එක. the lunch was. ඊළඟට පුතේ verb එකනේ. verb එක took නේ. මේ took එකේ pp එහෙමත් past participle එක දැනගන්න එපා. took එකේ past participle එක පුතේ taken වෙනවා. taken. ඊළඟට by එකනේ. ඔන්න මම by දැම්මා. ඊළඟට subject එක. පුතේ subject එක I නේ. I එක වාක්‍ය අවසානයේදී me වෙනවා. දැන් මේ දක්වා වාක්‍ය හදන ඔයාලා හැමෝම දන්නවනේ. දැන් මෙන්න පැසිව් වාක්‍ය හදලා තියෙන්නේ. දැන් මෙතන I took the lunch මම lunch එක ගත්තා. මෙතන පැසිව් වලින් කියවෙනවා the lunch was taken by me. lunch එක ගත්තා මා විසින්. දැන් පුතේ ඔන්න මම කියා දෙනවා මේ වාක්‍ය නැතාර්ථයකට හරවන විදිය. මේ වාක්‍ය නෙගටිව් කරගන්න විදිය. පුතේ නැතාර්ථයට හරවන්නේ හරිම ලේසි පුතේ. මෙතන තියෙනවනේ was කියන එක. ඒ was එකට එකතු කරන්න පුතේ not එක. was not විදියට. මේ was not එක පුතේ කෙටි කරගන්න මෙන්න මේ විදියට wasn't කියලා. ඔන්න නෙගටිව් කරන විදිය. මේක ලියා ගන්නකො. was එකතු කිරීම not wasn't මේක දාගන්න. was එකතු කිරීම not wasn't. ඕක not එක ඇතුලේ ලියන්නකො. was එකට not එක එකතු වුනහම කෙටි වෙනවා පුතේ wasn't විදියට. දැන් මේ වාක්‍ය මම නෙගටිව් කරද්දී පුතේ කරන්නේ මෙන්න මෙහෙමයි. the lunch එක එහෙමම ගන්න. මෙතන was තියෙනවනේ. ඒ was එකට not එකතු කරන්න was not විදියට. මම භාවිතයේ පහසුවට එක කෙටි කරපු එක ගන්නවා wasn't එක. wasn't. ඊළඟට පුතේ මේ වාක්‍ය එහෙමම ලියන්න ඉතුරු කොටස. taken by me. ඔන්න වාක්‍ය නෙගටිව් වුණා. දැන් මේක ලියලා ඉන්නවා was not wasn't. වාක්‍ය නෙගටිව් වුණා. කොහොමද නෙගටිව් වුනේ? වාක්‍ය තුල තියෙන was එකට not එක එකතු වුණා. ඒකවල පුතේ වාක්‍ය නෙගටිව් වුණා. දැන් පුතේ මෙතනින් පුළුවන් ප්‍රශ්න හදන්න. ප්‍රශ්න ආකාර දෙකක් තියෙනවා පුතේ. ධනාත්මක ආකාරය අපි ඒක ඉංග්‍රීසි වලින් කියනවා positive කියලා. තව එකක් තියෙනවා පුතේ ඍණාත්මක ආකාරය අපි ඒක ඉංග්‍රීසි වලින් කියනවා negative කියලා. positive සහ negative ධනාත්මක සහ ඍණාත්මක පුතේ දැන් මේක ලියාගත්ත නේද? was not wasn't කියලා. දැන් පුතේ අපි කරන්නේ හොඳට බලන්න බෝඩ් එක දිහා. මෙතනින් ප්‍රශ්නයක් හදන්න අවශ්‍ය නම් මේ ඉන්න was එක හොඳට තේරුම් ගන්න. මේ ඉන්න was එක පුතේ ගේන්න වාක්‍යයේ ඉස්සරහට. මෙයාම වාක්‍ය මුලට ගේන්න. ඔන්න බලන්න මම was එක ඉස්සරහට ගත්තා. was ගත්ත ඉස්සරහට. දැන් පුතේ was එක ඉස්සරහට ආවනේ. දැන් the lunch එක ගන්න මෙතෙන්ට. දැන් capital T එක simple විදිහට ගත්තේ වාක්‍ය මැද නිසා the lunch ඊළඟට the lunch was එක ඉස්සරහට ආවනේ. එහෙනම් එයා නැවතෙන්නේ නැහැනේ. taken by me. taken by me. දැන් පුතේ full stop තියන්න බෑ. දැන් අපි දාන්නේ ප්‍රශ්නාර්ථ ලකුණ. ඊළඟට පුතේ නැතාර්ථයේ ප්‍රශ්නයක් හදන්න නම් අපි කරන්නේ පුතේ නෙගටිව් ප්‍රශ්නයක් හදන්න අවශ්‍ය නම් මේ ඉන්න wasn't එක ගේනවා පුතේ වාක්‍ය ඉස්සරහට. ඔන්න බලන්නකෝ. ඔන්න මම wasn't එක ගත්තා. wasn't. right? ඊළඟට පුතේ දැන් මෙයාව ඉස්සරහට ගත්තනේ. දැන් මේ the lunch එක ගන්න. wasn't the lunch. දැන් ඊටු අදහස් සම්බන්ධ කරන්න taken by me කියලා. දැන් පුතේ ප්‍රශ්නාර්ථ ලකුණ භාවිතා කරන්න. ඔන්න වාක්‍ය පැසිව් කරන විදිය. ඔය විදිහට තමයි පුතේ වාක්‍යයක් අරගෙන එක පැසිව් කරන්නේ. ඒකට පුතේ not එක දාලා නෙගටිව් කරන්න. ඒකේ was එක ඉස්සරහට අරන් පුතේ positive ප්‍රශ්නය ධනාත්මක ප්‍රශ්නය නිර්මාණය කරන්න. wasn't එක ඉස්සරහට අරන් පුතේ negative ප්‍රශ්නය ඍණාත්මක ප්‍රශ්නය නිර්මාණය කරන්න. මේකේ සිංහල අදහස આવොත් පුතේ මෙතන කියවෙන්නේ I took the lunch. මම lunch එක ගත්තා. හැබැයි මෙතන කියවෙනවා the lunch was taken by me. lunch එක ගත්තා මා විසින්. මෙතන කියවෙනවා පුතේ the lunch wasn't taken by me. lunch එක ගත්තේ නෑ මා විසින්. lunch එක කියන්නේ දිවා ආහාරය. මෙතන was එක ඉස්සරහා was the lunch taken by me. lunch එක ගත්තද මා විසින්. wasn't the lunch taken by me. lunch එක ගත්තේ නැද්ද මා විසින්. ඔන්න පුතේ සිංහල අදහස. මේක බොහෝම පැහැදිලිව පාට පෑනකින් ලියලා තියන්න. මේ වාක්‍ය වෙනයි මේක ඇක්ටිව්.
මේ සෙට් එක වෙනයි. එතකොට අපි පැසිව් වාක්‍ය හැදුවා. ඒකේ වොස් එකට නොට් එක දාලා පැසිව් වාක්‍ය නෙගටිව් කරගත්තා නැතාර්ථයකට මාරු කරා. වොස් එක ඉස්සරහට දාලා පැසිව් එකෙන් ප්‍රශ්නයක් නිර්මාණය කරා. වොස් එක ඉස්සරහට දාලා පැසිව් එකෙන් ප්‍රශ්නයක් නිර්මාණය කරා. මේක පුතේ සිංගියුලර් අවස්ථාවක් මූලික වෙලා තියෙන්නේ. බහුවචන අවස්ථාව මූලික වෙන තව එක උදාහරණයක් මම පැහැදිලි කරන්නම්. මේක දැන් සටහන් කරගන්න. Excuse me, sir. Excuse me, sir. පුතේ කියන්න ප්‍රශ්නයක් අහන්න තියෙනවා ඊළඟ පාරට. Sir, දැන් මේකෙදි we කියලා આવොත් was the verb එන්නේ. මොකද පුතේ? we were මේකෙ we આવොත් verb was the. දේව වියාවොත් ව හැබැයි මෙහෙමයි. දැන් මෙතන වියාව කියන හිතන්නකෝ. we the lunch කියලා. දැන් we මෙතනවට එහෙමනත් was එක තමයි. හැබැයි ඉතින් හරි වලට එක ආවොත් අන්න එතකොට verb භාවිතා කරන්න ඕන. ඒ කියන්නේ පුතාලා මතක තියාගන්න මේ ඔබ්ජෙක්ට් එකට කලින් අපි ගන්නේවා ඒක වචන නම් තමයි was එක බහු වචන නම් were එක. හදිස්සියෙන් we වලට ආවොත් බහු වචනයි were එක. වචනයි were එක. හැබැයි ඒක was එක. හරි නේද පුතේ පැහැදිලිද? ඔව් සර් පැහැදිලි. පුතේ අනිත් හැට ගැටලු තියෙනවා නම් විමසීම් කරන්න පුළුවන්. මැසේජ් කිහිපයක් තියෙනවා ප්‍රශ්න අහපුවා මම දැන් පැහැදිලි කරන්නම් පුතේ ඒ ටිකත්. පුතේ අපි නැවතත් ලබන සතියේ බ්‍රහස්පතින්දා රාත්‍රී 8:15ට දේශනේ තියෙනවා. පුතේ ඔයාලට මතක් කරන්න ඕන රාත්‍රී 8 වෙනකන් වෙනත් දේශනයක් ක්‍රියාත්මක වෙනවා. ඔයාලා පුතේ ඒ නිසා 8ට කලින් ලොග් වෙන්න එපා. අර දේශනේ හරියටම 8ට ඉවර කරනවා. පුතාලගේ දේශනේ 8යි කාලා තියෙන නිසා ඔයාලා 8යි ලොගින් වෙන්න 8:05ට විතර ලොගින් වෙන්න 8ට කලින් ලොගින් වෙන්න එපා. කලින් වෙන දේශනයක් තියෙනවා 8:05ට අපි ලොගින් එක ගන්නම්. දේශනේ පවත්වන්නේ 8යි කාලට 8:05ට ලොගින් එක ගන්නම් 8:05 සිට සම්බන්ධ වෙන්න. නෑ පුතේ ඔයාලගේ දේශනයක් නෙමෙයි. ඒ වෙලාවට අපි 8 දක්වා පවත්වන්නේ ඔයාලට වඩා අවුරුද්දක් වැඩිමල්. ඒ කියන්නේ මේ සාමාන්‍ය පෙළ ලිව්වා අය. දැන් මේ මාර්තු මාසෙ ලිව්වේ ඒගොල්ලන්ගේ සහතික පත්‍ර පාඨමාලාවක් අපි අධ්‍යාපන අමාත්‍යාංශයත් එක්ක එකතු වෙලා කරනවා. ඒකේ දේශනයක් තමයි පවත්වන්නේ. එහෙමනම් පුතේ අර ඔයාලා අහපු ප්‍රශ්නෙට විසඳුමක් විදියට මෙහෙම කරන්න. අර මං කිව්ව නම්බර් එක ඒකට ඔයාලගේ සම්පූර්ණ නමයි ඒ වගේම ඉංග්‍රීසි O level කියලා එකක් දාන්න පුතේ. එවිට ඔබට පුළුවන් අපි වෙනම ගෲප් එකකට ඔයාලට පුළුවන්. නැවතත් මම ෆෝන් නම්බර් එක කියන්නම් ඔයාලා විස්තර එවන්න ඕන එක. පුතේ හැබැයි හැමෝම විස්තර තේරුමක් නැති විදිහට එවන්න එපා. හරියටම රිවිෂන් එකට සම්බන්ධ වෙන අය විතරක් ගෙවල් එක කතා කරලා අම්මල තාත්තලා එක්ක කතා කරලා එවන්න. නැත්නම් පුතේ අර ළමයි ප්‍රමාණය වැඩි නිසා තව කෙනෙක්ගේ අවස්ථාවක් අහිමි වෙනවනේ සහ අපිටත් අපහසුයිනේ. ඒ නිසා ගෙවල් එක්ක කතා බහ කරලා මං කිව්ව නම්බරයට විස්තර එවන්න. මේ නම්බරේ 071 950යි 68යි 85 071 950යි 68යි 85 රිවිෂන් එකට එන්න බලාපොරොත්තු වෙන ළමයි තමන්ගේ නමයි අනිවාර්යයෙන්ම පුතේ 2021 O level revision කියලා දාන්න. නැත්නම් වෙන පන්ති ගොඩාක් තියෙනවා හොයාගන්න බෑ. පැහැදිලිව 2021 O level revision කියලා ටයිප් කරලා නමත් එක්ක මැසේජ් එකක් එවන්න පුතේ. ඒතර ඔයාලා විශේෂ කණ්ඩායමකට ඇතුළත් කරයි.
රිවිෂන් එකේදී පුතේ මාසිකව රුපියල් 800ක ගාස්තුවක් අය කරනවා. ඒකේ මම කියවනේ වැඩසටහන යන විදිය තවදුරටත් මම ඉදිරි දේශනවලදීත් ඒක දැනුවත් කරන්නම්. අපේ නොමිලි පන්තිය මම කරනවා. දැන් නමුත් නොමිලි පන්තිය වගේ නෙමෙයි අරක විශේෂ කරලා විශේෂයෙන්ම කරන වැඩසටහනක්. අනිවාර්යයෙන්ම ඒකක් ෂුවර් ගන්න පුළුවන්. මොකද කාලය තියෙනවා. මේ කාලය ඇතුළත ෂුවර් එකට ඒකක් ගන්න පුළුවන්කම ලැබෙනවා පුතේ සම්බන්ධ වෙන හැමෝටම. හැබැයි පළමු 100 දෙනාට පමණයි අවස්ථාව තියෙන්නේ ළමයි 500ක් අතරින්. බලමු තවත් ප්‍රශ්න කිහිපයක් තියෙනවා. පුතේ පන්ති ඉවර නෑ. තව පොඩි වෙලාවක් දෙන්න මට විනාඩි 5ක් දෙන්න. ඔව් පුතේ රිවිෂන් එකට සල්ලි ගන්නේ. දැනට පුතේ ක්ලාසස් එක ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන් දවසක් තියෙන්නේ මේ දවසත් මේ වෙලාව විතරයි. තව දවස් තිබ්බට පුතේ ඔයාලා ඉන්න කණ්ඩායම් වලට දීලා තියෙන්නේ මේ දවස් විතරයි. මොන හරි අපහසුාවක් තියෙනවා නම් ඉදිරියේදී මම වෙනසක් කරලා දෙන්නම්. දැනට මේකත් එක්ක සම්බන්ධ වෙන්න. පටන් ගන්න පැයකට හරි පැය භාගයකට හරි කලින් ලින්ක් එක දාන්න පුළුවන් දහනවා. හරි එහෙම දාන්න පුළුවන් පුතේ. පුතේ ගෲප් වල නැති අය ගෲප් එකට ඇඩ් වෙන්න අපේ. එතකොට අපි ලින්ක් එක දවසකට කලින් වගේ දෙනවා. එතකොට කල්ැතුව සේව් කරගන්නත් ඔයාලට පුළුවන්. ආන්සර්ස් එහෙම දරුවෝ එවල තියෙනවා පුතේ. එවල තියෙන ආන්සර්ස් හරිය හැමෝටම ගොඩක් හොඳයි. සෙත්මි, චමුදි, තුෂාන් කීප දෙනෙක් එවල තියෙනවා නම් කියන්නත් බැරි තරම් වැඩිපුර ඉන්නව කට්ටිය. ගොඩක් හොඳයි පුතේ. ඔයාලගේ උනන්දුව තියෙනවා, කැපවීම තියෙනවා. අපි වැඩ ටික හොඳට කරගෙන යමු. හරි මට හදිස්සියෙන් ඔයාලා අහපු ප්‍රශ්නයක් මොනවා හරි මගහැරලා තියෙනවා නම් ඒක පොඩ්ඩක් නැවත එවන්න. මම ප්‍රශ්න ගොඩාක් තියෙනවා. මම මේ අර එකම ප්‍රශ්න නිසා සමහරක් ඒවා එක්කෙනෙක් එකකින් විතරයි පිළිතුරු දෙන්නේ. හරි තව වාක්‍යයක් බලමු පුතේ. බලන්න මේකෙන් හොඳට තේරුම් ගන්න. තේරුම් නැති කෙනෙක් ඉන්නවා නම් මේකෙන් තේරුම් ගන්න. he කියන්නේ ඔහු. මම මෙතන ඇක්ටිව් වාක්‍ය ලියලා පැසිව් කරන්න හදන්නේ. he bought 2 books. ඔහු පොත් දෙකක් මිලදී ගත්තා. he bought 2 books. දැන් පුතේ මට අවශ්‍යයි මේක පැසිව් කරන්න. දැන් මෙතන අදහස් වෙන්නේ ඔහු පොත් දෙකක් මිලදී ගත්තා කියලානේ. දැන් he කියන්නේ subject එක, bought කියන්නේ verb එක, 2 books කියන්නේ object එක. දැන් මේ 2 එක ඇවිල්ලා තියෙන්නේ මෙයත් එක්කනේ. ඒ නිසා සමස්තයක් විදිහට 2 books කියන එක object එක විදිහට ගන්න. දැන් පුතේ පැසිව් කරන්න නම් object එකනේ ඉස්සරහට එන්නේ. මම මේ 2 books කියන එක වාක්‍ය ඉස්සරහට ගන්නවා. දැන් 2 books එක මතක තියාගන්න මේ මෙතන simple දී හැබැයි මෙතෙන්දී capital වෙනවා වාක්‍ය ඉදිරියට එන නිසා. පුතේ පොත් දෙකක් කිව්වහම බහුවචනයි නේද? දෙකක් කිව්වහම ගොඩක්නේ බහුවචනයි. ඒ නිසා was සහ were ගෙන් මම තෝරගන්නවා were කියන අවස්ථාව. books were. දැන් මෙතන he තිබ්බට මෙතන was එහෙම දාන්න බෑ. මොකද මෙයාව අදාළ නැහැ. object එකයි අදාළ වෙන්නේ. මෙයා බහුවචනයි ඒ නිසා මම were ගත්තා. ඊළඟට පුතේ verb එකනේ ඉන්නේ. verb එක තමයි bought එක. ඒ කියන්නේ පුතේ buy කියන ක්‍රියාපදයේ අතීතයේ bought ටියුට් එකේ තියෙනවා. නැවත මම group වලට එවන්නම්. පුතේ bought එකේ තුන්වෙනි අවස්ථාව. එහෙම නැත්නම් past participle එකක් bought එකම තමයි. buy එක bought කරනවා අතීත වෙද්දී ඒකේ past participle එකක් bought එකම තමයි පුතේ වෙනසක් වෙන්නේ නැහැ. ඔන්න මම ඒකම ලිව්වා. හේතුව වෙනස් වෙන්නේ නැහැ. මේකම තමයි past participle එකක් වෙන්නේ. ඊළඟට පුතේ buy එකත් එක්ක subject නේ. ඔන්න මම buy එක ලිව්වා. දැන් subject එක he නේ. he ආවේ වාක්‍යෙ මුල නිසානේ. මේක වාක්‍ය අගට ගියොත් පුතේ him කියලා වෙනස් වෙනවා. හොඳයි. එහෙනම් 2 books were bought by him. ඔන්න වාක්‍ය පැසිව් වුණානේ. දැන් මෙතන කියන්නේ he bought 2 books. ඔහු පොත් දෙකක් මිලදී ගත්තා. හැබැයි මෙතන කියනවා 2 books were bought by him. පොත් දෙකක් මිලදී ගත්තා ඔහු විසින්. දැන් පුතේ දැන් මේක පැසිව් කරන්න ඔයාලා දන්නවා. දැන් ඒක තේරෙනවනේ. මට අවශ්‍යයි මේක නෙගටිව් කරන්න. මේක හොඳට තේරුම් ගන්න. මේ බහුවචන අවස්ථාව නෙගටිව් කරන්න හදන්න.
පුතේ එවනේ මම නෙගටිව් කරේ was එකේ අවස්ථාවනේ. ඒක නෙගටිව් කරන්න නම් was එකට not එක දාලා කෙටි කරගත්ත wasn't විදියට. දැන් පුතේ බහුවචනයේදී මම කෙටි කරන්නේ මෙහෙම. were එකට එකතු කරනවා පුතේ not එක. were not විදියට. මේක මම කෙටි කරගන්නවා weren't විදියට. were not එක පුතේ කෙටි කරගන්නවා weren't විදියට. were එකට not එක එනවා were not එක කෙටි කරනවා weren't විදියට. එහෙනම් මේක නෙගටිව් කරන්න හරිම ලේසියි. දැන් කොහොමද නෙගටිව් කරන්නේ? two books කියන එකම ලියන්න. ඔබ්ජෙක්ට් එක ලියන්න. ඊට පස්සේ පුතේ were එකට not එක දාලා weren't කියන අවස්ථාව හදාගන්න. weren't. ඊළඟට මේ අදහස හැමෝම එකතු කරන්න bought by him විදියට. මෙන්න වාක්‍ය නෙගටිව් වුණා. හරිම ලේසියිනේ. were එකට not ආව weren't කියන එක හරහා වාක්‍ය නෙගටිව් වුණා. දැන් පුතේ මට අවශ්‍යයි ප්‍රශ්නයක් නිර්මාණය කරන්න. ප්‍රශ්නයක් අහන්න. පුතේ මෙතන ප්‍රශ්නයක් හදද්දී එවලේ නම් මොකද කරේ? was එක ගෙනාව නේද වාක්‍ය ඉස්සරහට. ඒ වෙලාවේ ඒක වචන නේද තිබ්බේ. දැන් පුතේ කරන්නේ were එක ගේනවා වාක්‍ය ඉස්සරහට. මෙයා බහුවචන නිසා were එක ගේනවා වාක්‍ය ඉස්සරහට. ඔන්න මම were එක පුතේ ඉස්සරහට ගත්තා. මෙයා මෙතෙන්ට ආවහම ඊට පස්සේ ඉන්නේ මෙයානේ. එහෙනම් two books. දැන් පුතේ මෙතන T capital. හැබැයි මෙයා මැද්දට ඉති T එක simple වෙනවා. were two books. දැන් මෙයාව ගත්තනේ. එහෙනම් මෙයානේ ඉන්නේ bought. ඊළඟට by him. දැන් පුතේ full stop එහෙම තියන්න එපා. දැන් ප්‍රශ්නයක් ප්‍රශ්නාර්ථ ලකුණ භාවිතා කරන්න ඕන. පුතේ ලිව්වේ නැත්නම් පොඩ්ඩක් were not weren't කියන එක දාගන්න. were එකට not එක එකතු වුනහම ඒක කෙටි වෙන්නේ weren't විදියට. දැන් ඔයාලට පේනවා වාක්‍ය පැසිව් කරා. ඊට පස්සේ were එකට not එක දාලා weren't එක හරහා වාක්‍ය නෙගටිව් කරා. ඒ වගේම පුතේ were එක ඉස්සරහට අරන් අපි පොසිටිව් ප්‍රශ්නයක් ධනාත්මක ප්‍රශ්නයක් නිර්මාණය කරා. දැන් පුතේ අපිට නෙගටිව් ප්‍රශ්නයක් හදන්න පුළුවන්. නෙගටිව් එකක් හදනවා නම් පුතේ weren't එක වාක්‍ය ඉස්සරහට weren't එක වාක්‍ය මුලට සම්බන්ධ කරනවා. ඔන්න පුතේ weren't එක ගත්තා. මෙයා ඉස්සරහට ආවනේ. ඊළඟට two books එක එකතු කරන්න. මේක අනිවාර්යයෙන්ම ඔයල් වලට එනවා. papers වලදී මම කියා දෙන්නම්. ඊළඟට පුතේ මේ අදහස bought by him. මෙන්න පුතේ වාක්‍ය ස්ටෙප් 4. මෙතන පුතේ අපි වාක්‍යය පැසිව් කරා, නෙගටිව් කරා, පොසිටිව් ප්‍රශ්නේ හැදුවා, නෙගටිව් ප්‍රශ්නේ හැදුවා. මම සිංහල අදහසක් දෙන්නම්. He bought two books. මේකේ අදහස් වෙන්නේ පුතේ ඔහු පොත් දෙකක් මිලදී ගත්තා. ඒක පැසිව් වුණා. Two books were bought by him. පොත් දෙකක් මිලදී ගත්තා ඔහු විසින්. ඒක නෙගටිව් කරා පුතේ. Two books weren't bought by him. පොත් දෙකක් මිලදී ගත්තේ නැහැ ඔහු විසින්. මෙතන ප්‍රශ්නයක් හැදුවා පුතේ. Were two books bought by him? පොත් දෙකක් මිලදී ගත්තද ඔහු විසින්. නෙගටිව් ප්‍රශ්නයක් එනවා පුතේ. Weren't two books bought by him? පොත් දෙකක් මිලදී ගත්තේ නැද්ද ඔහු විසින්. ඔන්න පුතේ passive voice වල සමස්තයක් ලෙස simple past tense දැන් අවසන් වෙනවා. පුතේ ගිය සතියේ අපි simple present tense අවසන් කරා. ඔබට මතක තියෙන්න ඕන වාක්‍ය රටාව object am is are verb එකේ past participle by subject. අද අපි simple past tense සමස්තයක් ලෙස අවසන් කරා. දැන් වාක්‍ය රටාව ඔබට මතක තියෙන්න ඕන object was were verb past participle by subject. ඒ අනුව පුතේ වාක්‍ය සෑදීම, නෙගටිව් කිරීම, ප්‍රශ්න සෑදීම වෙන්න පාඩම් කරගන්න. මේ සතියේ ඉඳමුණු නැති දරුවෝ ඉන්නවනම් මේ channel එකට ගිහිල්ලා ඒ පාඩම ආවරණය කරගන්න, හොඳින් පාඩම් කරගන්න. කවුරු හරි දරුවෙක් revision එකට සම්බන්ධ වෙන බලාපොරොත්තු වෙනවා නම් පළමු සිද්ධාන්ත අවස්ථාව තියෙනවා. ඔබගේ නමයි 2021 all level revision කියලා type කරලා 0.7 1 950 67 85 දුරකථන අංකයට මැසේජ් එකක් දාන්න. 0 දෙනා පමණක් ඒකට බඳව ගන්නවා. අනිත් දරුවන්ට සාමාන්‍ය විදිහේ මර්ගදර්ශනයේ පවත්වන මට පුළුවන් උපරිමයෙන් මට විවේකයේ තියෙන විදිහට උපරිමයෙන් මම කරනවා. ඔබත් පොතේ මහන්සි වෙන්න. මහන්සි වෙලා අපි අනිවාර්ය
ඉහළ සාමාර්ථයකට ඒ සාමාර්ථයකටම සාමාන්‍ය පෙළ විභාගයේදී ඉංග්‍රීසි විෂය පත් කරගමු. ඒ එකක්ම අපි ලබා ගමු. ඒ වෙනුවෙන් කැප වෙලා මහන්සි වෙලා වැඩ කරමු. පුතේ මේ පන්තියේ උගන්වන දේවල් වලට අමතරව තව ව්‍යාකරණ පාඩම්, තව ටෙන්සස්, තව වෙනත් ග්‍රැමර් පාඩම් YouTube එකේ අප්ඩේට් කරලා තියෙනවා lessons කිහිපයක් පමණක්. ඒවත් ගිහිල්ලා බලන්න. ඒ වගේ වෙනත් පන්තිවල අපි කරන දේශන කිහිපයකුත් අප්ඩේට් කරලා තියෙනවා. ඒවයිත් ඔයාලට වැදගත් දෙයක් තිබ්බොත් බලලා ඉගෙන ගන්න. මතක ඇතුව channel එක subscribe කරලා තියාගන්න. වැදගත් දෙයක් තිබ්බොත් ඔබට ඒවා ලබා ගන්න පුළුවන්. එහෙමනම් පුතේ අද දවස් තුල දේශනේ මම මෙතනින් අවසන් කරනවා. විශේෂ පන්තියක් මේ මුලම පටන් ගන්නවා. මොකද කාලය නැත්නම් ඉක්මනින්ම ගෙවිලා යන නිසා ඒවට අවශ්‍ය විස්තර පුතාලා නම් ගන්න. අවශ්‍යයි නැවතත් මගේ පෞද්ගලික අංකය දෙන්න 0.77යි 65යි 32යි 717 ඕක මගේ පෞද්ගලික අංකය. එහෙමනම් පුතේ අද දවසේ දේශනේ මෙතනින් අවසන්. ප්‍රශ්න කිහිපයක් ඇති එවපුවා මම ඒ ටික පැහැදිලි කරන්න. යටලුවක් ප්‍රශ්නයක් නැති දරුවන්ට ලොග් අවුට් වෙන්නත් පුළුවන්. එහෙනම් ඔබ සියලු දෙනාටම පුතේ සුබ රාත්‍රියක්. පන්තියේ ඉවර වුණා කියලා කාලා බින නිදා ගන්න එපා. එක පැය භාගයක් හරි එකම එක පැයක් හරි පාඩම් කරලා නිදා ගන්න. හෙට උදේ පාන්දරින් නැගිටලා ස්කූල් නැහැ කියලා එළි වෙනකන් නිදා ගන්න නැතුව පාන්දරින් නැගිටලා පුතේ පාඩම් කටයුතු කරගන්න. අඩුම තරමේ හෙට උදේ 4ටවත් නැගිටින්න. උදෑසන නැගිටලා පුරුදු නැතිම කෙනෙක් ඉන්නවා අඩුම උදේ 5ටවත් නැගිටලා පාඩම් කරගන්න විභාගය වෙනුවෙන් සූදානම් වෙන්න. එන්න සියලු දෙනාටම සුබ රාත්‍රියක් අපි නැවතත් ලබන සතියේ දේශනේ හමු වෙමු. Good night. හොඳයි පුතේ අපි බලමු ඒවල තියෙන ප්‍රශ්න ටික මම පැහැදිලි කරන්නම්. ප්‍රශ්න තියෙන අය රැඳී සිටින්න ලොග් අවුට් වෙන්න එපා. ප්‍රශ්න නැති අය විතරක් ලොග් අවුට් වෙන්න. ඔව් පුතේ YouTube එකට අප්ලෝඩ් කරලා තියෙන්නේ Zoom එකෙන් කරපුවා. ඒ කියන්නේ අපි ගිය සතියේ පාඩම තියෙන Zoom එකක් තමයි. අපි Zoom එකෙන් රෙකෝඩ් කරපුවා. ඒ අරින් අපේ වෙනත් පාඩම් තියෙනවා Zoom එකෙන් නොවන සාමාන්‍ය විදිහට වීඩියෝ අප්ලෝඩ් කරපුවත් වෙනත් පාඩම් තියෙනවා. ගිය සතියේ එක නම් Zoom එකෙන් එකක් තමයි ඇත්තේ. ශෙහානි මම ලියන්න කලින් ආන්සර්ස් ටික එවලා තියෙනවා පුතේ. හොඳයි good. ලක්ෂිත එවලා තියෙනවා ආන්සර්ස් ටික. හොඳයි. ඕෂධි එවලා තියෙනවා. තුෂාන් එවලා තියෙනවා. සෙත්මි එවලා තියෙනවා. ඔව් ගොඩක් දරුවෝ ආන්සර්ස් එවලා තියෙනවා. ගොඩාක් හොඳයි පුතේ. හොඳයි එහෙමනම් පුතේ වෙන කවුරුත් වෙනත් ප්‍රශ්න එවලා නැහැ. අපි එහෙමනම් මෙතනින් පාඩම අවසන් කරමු. ලබන සතියේ අපි හම්බෙමු. පුතාලගේ කැමති අය බලාපොරොත්තු වෙන අය අර මං කිව්ව නම්බරේ හරහා සම්බන්ධ වෙන්න. විශේෂ රිවිෂන් පන්තිය වෙනුවෙන්. එහෙනම් හැමෝටම good night පුතේ. අපි මෙතනින් අවසන් කරමු අද දවසේ දේශනය. Good night sir. Good night පුතේ.